මොකක් හරි x කියන වේරියබල් එකක් නේ. හරි. x කියන වේරියබල් එකක් normal distribution එකේ කියන අපි n දානවා. එහෙම නැත්නම් norm කියලා දාන්නත් පුළුවන්. normal distribution එකේ parameters දෙකක් තියෙනවා. එකක් තමයි mu. හරි නේද? අනිත් එක sigma square. දැන් බලන්න මෙතන කිසිම අලුත් දෙයක් නැහැ. හරි නේද? මේ mu කියන්නේ අපි දන්නවා මොකක්ද? mean එක. හරි නේද? හරි. එහෙමනම් මේ මෙතන mu කියන්නේ mean එක නම් ආයේ normal distribution එකට දාලා. හොඳට බලා ගන්න මේකෙන් ගොඩක් ගණන් ඇවිල්ලා තියෙනවා. හරි. එහෙනම් මේ normal distribution එකට අදාළව ආයේ mu එකක් හොයන්න කියලා දෙයක් නැහැ. තේරුණාද කියන එක? මොකද ඒක given. තේරුණාද? ඒක ගානේ දෙනවා. එහෙනම් mu එකක් හොයන්න කියලා ගානේ දෙයක් නැහැ. හරි නේද? ආයේ variance එකක්. variance එකක් හොයන්න කියලා දෙයක්වත් නැහැනේ. මෙතනම තියෙනවා variance එකක්. given. හරි නේද? හරි. මෙන්න මේකේ මේ තඩි සූත්‍රයක් තියෙනවා. මොකේද? probability density function එකට. හරි. බලන්න probability density function එක මම මෙතන ලියන්නේ නැහැ. හරිද? මේ බලන්න මේක තමයි probability density function එක. ඕගොල්ලන්ට පේන ඇති සෑහෙන්න ලොකුයි. එතකොට මේක දැන් මේක probability density function එකනේ. එතකොට මේක අනුකලනය කරන්න ඕනේ. ඒ වල ඉඳන් අපි හිතමු මේක හොයන්න තියෙනවා කියලා p ඒ වල ඉඳන් b x මේ වෙන අපේ definition එකනේ. area and curve ගන්න ඕනේ probability density function එකේ. ඔය ඉඳන් කොහෙටද? a වල ඉඳන් b ට හොයන්න ඕන නම් a වල ඉඳන් b ට. අපි මෙහෙමනේ ගත්තේ නේ. මතක ඇති ඔයගොල්ලන්ට. හරිද? a b ඔය විදිහට ගත්තොත් එහෙම මේ වර්ගඵලයෙන් තමයි probability එන්නේ. හරි. දැන් මේක මොකද කරන්න ඉන්නේ අපිට? දැන් මේ fx එන ලොකු එකක් තියෙන්නේ. ඒක තව මොනවා කරන්නත් ඕනේද? අනුකලනය කරන්නත් වෙනවා. මම කියවනේ මේක දැන් අනුකලනය මුකුත් කරන්න නැහැ කියලා. එහෙනම් වෙන විදිහකට තමයි ගන්න හදන්නේ. මම මේ නිකන් ලිවි ඔයගොල්ලන්ට පේන්න. දැන් බලන්න මේ කඩී සූත්‍රයක් තියෙනවා. ඒක අනුකලනය කරන්න ඕනේ. නේ? හරි. දැන් මේක අනුකලනය කරන්න ගියොත් එහෙම අපිට වෙන මුකුත් කරන්න වෙන්නේ නැහැ. සෑහෙන ලොකු ගන්න. තේරෙනවද කියන එක? හරි. එහෙනම් මෙතන මේක no need අවශ්‍ය නැහැ. අපි වෙන විදිහකට තමයි ගාන හදන්නේ. තේරුණා නේද? මෙන්න මේක වෙනුවට ඔය සූත්‍රයක් මතක තියාගෙන ඉන්න ඕනේ. හරිද? z සමානයි මේ කොහෙන් දෙන්නේ කියලා මම කියන්නම්. x mu බෙදීම sigma. දැන් mu කියන්නේ මොකද්ද? mean එක, sigma කියන්නේ මොකද්ද? standard deviation එක. මෙතන තියෙන standard deviation එක මේ මෙතන තියෙන මොකද්ද? variance එක නේ, sigma squared නේ. හරි. මෙන්න මේ කියන සූත්‍රය තමයි අපි මතක තියාගන්නේ. මේ z කියන්නේ මොකද්ද කියලා මම තව චුට්ටකින් කියලා දෙන්නම්. එහෙනම් මේක වෙනුවට අපි මතක තියාගන්න ඕන විභාගෙදී වෙන මේක. හරි නේද? ඒතකොට ඇත්තදිම normal ගානක් විභාගෙදී හදනවයි කියලා ඔයා මතක තියාගන්න ඉන්න ඕනේ මොකද්ද? මේකයි තාම අපි හැඩය ගැන කතා කරේ නැහැ. මේක දැනගන්න ඕනේ. මේ හොයන්න දෙයක් නැහැ නේ. ඒක ගානෙම දෙනවා. හරි නේද? මේක දැනගන්න ඕනේ. ඊට පස්සේ මේකේ හැඩය මම කිව්වොත් මේකට විශේෂ හැඩයක් තියෙන්නේ. අපි ඒකට කියනවා bell shape එක කියලා. හරි නේද? මොන shape එක කියලාද කියන්නේ? bell shape එක කියලා කියන්නේ. හරිද? සිංහලෙන් කියන අර ගණ්ඨාකාර කියන්නේ. ගණ්ඨාකාර කියන්නේ මේකටම තමයි. හරි නේද? හරි. මේ හැඩේ මෙන්න මෙතන මේ උල තියෙන තැන තියෙන අගේ මේ යට තියෙන mu. තේරෙනවද කියන එක? හරි. මේ සිග්මා එක මේකේ මට පෙන්වන්න බෑ. හරි නේද? හරි. දැන් ටිකක් හැඩය මතක තියාගන්න. මතකනේ අර අපි මේ ඩිස්ට්‍රිබියුෂන් එක යනදානේ. මෙතන ඇඳලා අපි මේ උස ලකුණු කරා මතකයි ඇති මෙතන ලැම්ඩා. නේ මේ උස. හරි. ඒ වගේ මේකේ මතක තියාගෙන ඉන්න ඕනේ මොකද්ද? normal distribution එකේ හැඩය මොකද්ද? බෙල් එක හැඩය. මේ බෙල් එකක් ගාන්ටාර එක හැඩයක් නේ තියෙන්නේ. හරිද? හරි. එතකොට මේ මැද තියෙන අගය මොකද්ද? mu. එච්චරයි මතක තියාගෙන ඉන්න ඕනේ. හරි නේද? හරි මම ආය අනවශ්‍ය දේවල් මෙතනින් මකනවා. එතකොට සමරි එකක් විදිහට මේ ටික ලියා ගන්න. මම වැදගත් දේවල් ටික තමයි ලිව්වේ. හරිද? එතකොට
මේක ඕනේ නැහැ නොනීඩ් නේක probability density function එකක් මතක තියාගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ ලොකු තඩි සමීකරණය මතක තියාගෙන ඉන්න ඕනේ නැහැ. ඒක වෙනුවට ඔයා මතක තියාගන්න ඉන්න ඕනේ මෙන්න මේ වගේ සමීකරණයක්. ඒකේ මේ අලුත් පදයක් තියෙනවා ඉසෙට් කියලා. ඒක මොකක්ද කියලා මම තව චුට්ටකින් කියලා දෙන්නම්. හරිද? එතකොට mu එක හොයන්න ඕනේ නැහැ given එක. එතකොට සිග්මා එකත් ඕනේ නැහැ. එහෙනම් ඔයා මේ normal distribution එක ගැන දේවල් තුනයි දැනගන්න ඕනේ. එකක් තමයි මොකද්ද මේ mean එක දැනගන්න ඕනේ. හරිද? මේකේ හැඩය දැනගන්න ඕනේ. mean එක නෙමෙයි sorry මේ ඒක normal distribution එකක් කියලා ලියන්නේ කොහොමද කියන එක දැනගන්න ඕනේ. මොකද්ද? ඊට පස්සේ මේ හැඩය දැනගන්න ඕනේ. bell shape එක ඒ ටික දැනගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ කියන සූත්‍රය දැනගන්න. ওই තුන තමයි දැනගන්න ඕනේ. මොකද්ද normal distribution එකේ ගාණක් හදන්න. හරි නේද? එතකොට අපි බලමු ගාණක් හදන්නේ කොහොමද කියලා. ඒකට අපි විශේෂ ක්‍රමයක් පාවිච්චි කරන අනුකලනය අවකලනය නෙමෙයි පාවිච්චි කරන්නේ. හරිද? එක ගාණක් අල්ලගත්තාම මේ විදිහට තමයි ඔක්කොම හදන්නේ. මාර්ම ලේසි ඒ ගණන් ටික. මොකද අනුකලනය අවකලනය කරන්න නැහැ. හරි නේද? හරි මේ ටික ලියාගෙන බලන්න දැන් මේ values ටික හොයන්න බලන්න. අපි ගමු x කියලා එකක් තියෙනවා. normal distribution එක ci CI අපි ගමු 16යි. හරි නේද? හරි. දැන් ඕගොල්ලෝ මේවා ටික හොයන්න බලන්න. හැඩය හොයන්න බලන්න මුලින්ම. හැඩය හොයන්න shape එක. ඊට පස්සේ z හොයන්න. අපි කියවනේ fx එනකොට z තමයි හොයන්නේ කියලා. ඊළඟට mu හොයන්න. ඊට පස්සේ variance එක හොයන්න. standard deviation එක හොයන්න. ඇත්තටම මේ හොයන්න දෙයක් නෑ. හරි ඔය ටික කරන්නකො මුලින්ම. කොහොමද ඒතර හැඩය ඇඳෙන්නේ? හැඩය ඇඳෙන්නේ බෙල් එකක් හැඩයට x අක්ෂය මේ බෙල් එකක් වගේ හැදෙන්නේ මේ මැද තියෙන උල හැදෙන්නේ කීයද දැන් mu ගෙදී හැදෙන්නේ නේ mean එකේදී average එකේ දැන් average එක කීයද අපි දන්නා average එක මේ normal distribution එකට අදාළව එයාගේ අර parameters එකේ එකක් තමයි මොකද්ද normal distribution එකේ parameters දෙකක් තියෙනවා ඒකෙන් පළවෙනි parameter එක තමයි මොකද්ද mean එක නේ ආයෙ හොයන්න දෙයක් නැහැ එහෙනම් මෙතනට mu නේ mu කියන්නේ කීයද ci එහෙනම් මෙතන උත්තරෙත් මට කෙලින්ම දාන්න පුළුවන් mu කියන්නේ කීයද ci හරි නේද z කියන්නේ මොකද්ද x minus mu කියන්නේ ආයේ ci sigma කියන්නේ කීයද මෙතන මේ normal distribution එකේ දෙවෙනි parameter එක මොකද්ද variance එක හරි නේද එතකොට variance එක 16 නම් අපිට එනවා standard deviation එක කීයයි කියලාද standard deviation එක එතකොට මේක 16 එතකොට standard deviation එක එනවා 16 වර්ගමූලය කීයයි කියලාද 4යි කියලා එනවා හරි නේද මේක 4යි එතකොට මෙතනටත් 4යි බලන්න හරිද කියලා ඔයගොල්ලන්ට ආපු උත්තර මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න දැන් මේ ටික තේරෙනවද මෙතනට එනකන් තියෙන ටික හරිනේ එහෙනම් මම මකනවා මේ ටික හරි අපි දැන් බලමු කොහොමද මේකේ ගාන හදන්නේ කියලා මෙන්න මෙතනින් අපි බලමු හරි දැන් මෙතන මේ අනුකලනය දාලා තිබ්බට බය වෙන්න එපා මේ අපි ක්‍රමයක් හොයාගන්න එකයි කරන්නේ හරි නේද හරි මේ බලන්න මේ විදිහට නෙමෙයි ගාන හදන්නේ මෙතන අරගෙන තියෙනවා මම මේක තව චුට්ටක් ඉල හදා ගන්න ගාන හදන්න පුළුවන් වෙන්න හරි හරි දැන් විභාගෙදී අපිට මෙහෙම ගානක් දීලා තියෙනවා කියලා හිතන්නකෝ x කියලා කියන්නේ හොඳට අහගන්න මේ ටික එකපාරම ඔලුවට දාගන්න
ඒ විදිහටම තමයි හැමදාම ගණන් තියෙන්නේ. අපි හිතමු අපිට ගාණක් දීලා තියෙනවා CI අපි අරකම ගමු CI 16 කියලා දීලා තියෙනවා ගාණක් විභාගෙදී. හරි නේද? හරි. එතකොට අපි මොකද කරන්නේ? හරිද? දැන් මේකත් එක අපිට මොකක් හරි හොයන්න කියලා probability එකක් දීලා තියෙනවා කියලා හිතන්න. P අපි හිතමු x කියාගේ අපි හිතමු මෙහෙම දීලා තියෙනවා කියලා හොයන්න අපිට. x කියාගේ මම ගන්න මෙතන පොඩ්ඩක් බෙදෙන එක. අපි හිතමු 80 කියලා. හරි 80යි 120යි කියලා දුන්නයි කියන්නකෝ. හරි. ඒතකොට මම මොකද කරන්නේ? ඔයාලට මතකනේ අර z කියාගේ z කොහොමද හොයනවා කිව්වේ? ඒ සූත්‍රය මම කිව්ව කටපාඩම් කරගෙන තියෙන්න ඕනේ කියලා. z කියන එක හොයාගන්න හදන්නේ කොහොමද? x mu. එතකොට mu කියන්නේ කීයද? mu කියන්නේ දැන් 100යි. x mu බෙදන්න ඕනේ මොකෙන්ද? සිග්මා ඉතිරිට මොකක් හරි කරලා අනිත් එක්කනටත් කරන්න එපානේ. හරි මිව්වනේ. මෙතනිනුත් මම මිව් අඩු කරන්නේ නැතුව මිව් ගගේ මම දැන් දන්නවනේ කීයද කියලා. මිව් ගගේ කීයද 100යි. මම ඒක මෙතනට දානවා. 100යි. හරි නේද? ඊළඟ මම බෙදනවා මේක සිග්මාගෙන්. දැන් මෙයාව සිග්මාගෙන් බෙදුවා නම් මේ හැමෝම සිග්මාගෙන් බෙදෙන්න ඕනේ. හරි මම සිග්මාගෙන් බෙදන්නේ නැතුව කියන බෙදන්නේ 4ෙන් බෙදනවා. ඇයි මම මෙහෙම කරගත්තේ කියලා බලන්න. දැන් මට හම්බ වෙනවා මොකද්ද? p හරිද? මේක කීයද? බලන්න මේක සුළු කරලා ගියොත් මට එනවා 80න් ඍණ 100ක් ගියොත් එහෙම ඍණ 20 බෙදීම 4 කියන්නේ ඍණ 5. හරි නේද? ඍණ 5 කියලා එනවා. මෙතනින් බැලුවොත් එහෙම එනවා z කියලා. හරි නේ මේකටනේ z කිව්වේ. හරි. මේ ටිකට මට ලියන්න පුළුවන් 5යි කියලා. හරි නේද? හරි. මුලින්ම කරන්න ඕන ඔය පියවර ටික කරගෙන හදා ගන්න ඕන. බලන්න මම එක probability එක. ඒ කියන්නේ මේ x කින් තිබ්බ probability මම හරවගත්ත මොකෙන්ද?
z ගෙන් තියෙන probability එකක් බවට. දැන් z මොකක්ද කියන්නේ තාම මම කතා කරේ නෑ. එතකොට මේ x කියන්නේ අපිට ගාණ දීලා තියෙන random variable එක. z කියන්නේ අපි හදාගත්ත random variable එකක්. කොහොමද යාව හදාගත්තේ? x ෙන් අඩු කරා එයාගේ mean එක බෙදුවා standard deviation එකෙන්. මතක තියාගන්න ඕනේ මෙතන තියෙන්නේ standard deviation එක නෙමෙයි variance එක තියෙන්නේ. එතකොට ඒකේ වර්ගමූලය අරගෙන තමයි මේක හදාගන්න ඕනේ. හරි නේද? බලන්න හරිද කියලා එතනට ගමු. හරියට පස්සේ දින මම අහන්න. එතකොට ගානේ කරන්න ඕනේ first step එක ඕක. හරි නේද? මොන හරි ප්‍රශ්න තියෙනවද? නෑ නේ. හරි අපි එහෙනම් කන්ටිනියු කරමු. හරි. Mute එක ළමයි මම group එකට දැම්මා. group එකේ ඇති. මම අන්තිම මොහොතේ තමයි ආයෙ දැන් මෙතනට දාන්න ඕනේ නේ group එකෙන් අරගන්න උතන්ට. හරි ඒකේ ලොකුවට අප්ඩේට් කරලා නෑ. මම ආයෙ අප්ඩේට් එකක් එවන්නම්. දැනට අප්ඩේට් කරලා තියෙන ටික තමයි තියෙන්නේ. හරි. ඒතකොට ඒක group එකෙන් අරගන්න. හරිනේ? හරි. දැන් මෙන්න මේකයි කතන්දරේ. හරිද? දැන් අපිට විභාගෙදි ගාණක් දීලා තිබ්බොත් මේ x කියන්නේ normal distribution එක, mean එක 100ක් වෙන variance එක 16ක් කියන එක දීලා තිබ්බොත් එහෙම හරිද? මම මේ කියන සමීකරණය පාවිච්චි කරලා මොකද්ද z සමානයි x minus mu බෙදීම sigma කියන සමීකරණය පාවිච්චි කරලා probability හරව ගත්තොත් මේ විදිහට හරි නේද? මට ලැබෙන අලුත් distribution එක z කියලා. z කියන variable එක distribution එකක් හම් වෙනවා. ඒකත් normal distribution එකක්. හරි නේද? ඒකත් normal distribution එකක්. හැබැයි එයාගේ mu අනිවාර්යයෙන්ම බිඳුව වෙනවා. හරි නේද? දැන් මේ variance එක අනිවාර්යයෙන්ම 1 වෙනවා. හරි නේද? ඒකට දාලා ඔප්පු කිරීම තමයි මම මෙතන කරලා තියෙන්නේ. මැට්ස් පුළුවන් කට්ටිය පස්සේ ගෙදර ගිහිල්ලා බලන්න හිමීට. හරි නේද? ඒ ඔප්පු කිරීම ඔයගොල්ලන්ට අවශ්‍ය නැහැ. හරි නේද? ඔයගොල්ලෝ මතක තියාගෙන ඉන්න ඕනේ මොකද්ද? මෙන්න මේ කියන සම්බන්ධතාවය මොකද්ද? මට ගානේ දීලා තිබ්බොත් එහෙම x කියන්නේ normal distribution එක. හරි නේද? මම මේක mu දාන්න. පොදු එළියම අපි. හරි. මේක mu මේක sigma squared තිබ්බොත් එහෙම හරි නේද? හරි. ඊට පස්සේ මම මේ කියන සමීකරණය දානවා. z සමානයි මොකද්ද? x minus mu බෙදීම sigma. මේවා මුකුත් වෙනස් වෙන්නේ නැහැ. හරිද? හැම ගානෙම එකයි. මේ කියන සමීකරණය දැම්මොත් එහෙම ලැබෙන z කියන්නේ මොකක්ද ආයේ? එහෙනම් z කියන random variable එක normal distribution එකක්ම තමයි. හරි නේද? හැබැයි විශේෂ normal distribution එකක්. හරි නේද? මොන වගේද? mu ගියාගේ මේ z ගේ mu ගියාගේ බිඳුවයි sigma ගියාගේ එකයි. හරි නේද? මේ normal distribution එකට අපි ලස්සන නමක් කියනවා මොකද්ද? standard normal distribution එක කියලා. හරි නේද? එතකොට පොදුවේ කිව්වොත් එහෙම normal distribution එක. මේ තියෙන normal distribution එකක් නේ. normal distribution එක හරිද? මෙන්න මේ සමීකරණය දාලා අපි convert කරොත් එහෙම z හරි නේද? හරිද? මේ z තමයි මේ z කියන්නේ ඔයගොල්ලෝ දන්න එකක්. ඔය A level කරලා පස්සේ එනවා නේද? z score කියලා එන්නේ. z score එකක් කියලා එන්නේ. අන්න ඒකම තමයි මේ. හරි නේද? එහෙනම් මේ z score කියන එක මොකද්ද? normal distribution එක. හරිද? හැබැයි මොන වගේද? mean එක බිඳුවයි standard variance එක එකයි. තේරෙනව නේද? හරි මෙන්න මේක ලියලා ඒක කොටු කරගන්න. මේක තමයි සම්බන්ධතාවය. හරිද? මේකේ තේරුම් නැත්නම් මගෙන් අහන්න ආයේ. එතකොට මෙතනදී මේ වෙන්නේ මොකද්ද? මේ probability මොකද්ද? normal distribution එක probability.
ඒක මෙහෙම හැරෙව්වට පස්සේ මේ තියෙන්නේ මොකද්ද normal distribution එක probability ඒව නිකම්ම normal distribution එක නෙමෙයි මොන normal distribution එකේද standard normal distribution එකේ probability එකක් මේ තියෙන්නේ හරි නේද ඒ කියන්නේ x කියාගේ 80 ඉඳන් 120 වීම සමානයි මොකද්ද z කියාගේ ඍණ 5 ඉඳන් ධන 5ට යෑම හරි නේද ඒ කන්වර්ෂන් එක අපි හදාගත්ත මෙන්න මේ අතරමැද්දේ දැන් මේ සමීකරණය මොකද්ද මෙන්න මේ සමීකරණය තමයි දැන් හරි නේද එහෙනම් මේක තමයි step 1 විභාගෙදි කරන්න ඕනේ පළවෙනි පියවර හරි නේද හරිම ලේසි පියවරක් නේ මුකුත් මේ චූටි නිකන් සුළු කිරීමක් තියෙනවා නේ හරි මොනවද ප්‍රශ්න නැහැ නේද හරි ඕගොල්ලෝ යන්න මේ ගානට 2010 20 පටන් ගන්න මම 2010 20 කරන්න 2010 20 තියරි ප්‍රශ්නයක් මේ ආපු එක normal distribution එකකින් මේ කාලයකට ආපු එකම තියරි ප්‍රශ්නේ හරිද ඒක කරන්න ගන්න මම 2010 20 MCQ එක පටන් ගන්න මංගාව එක මේ පේපර් එක නෑ ළමයි මම මේ පොතෙන් හදන්නම් ඔයගොල්ලෝ පොත පෙරලාගෙන මේ එහෙම බලා ගන්න හරි ඒකෙන් අපෙන් අහන්නේ අපෙන් අහන which of the following is a false statement sorry false statement කියන්නේ වැරදි statement එකක් about the standard normal distribution standard normal distribution එක පිළිබඳව වැරදි ප්‍රකාශ තමයි අහන්නේ හරි නේද හරි අපි බැලුවොත් එහෙම මොනවද මේගොල්ලෝ කියන්නේ කියලා බලමු පළවෙනි එකේ හරි ළමයි ඇහෙනවද පොඩ්ඩක් වෙරිෆයි කරන්න ඇහෙනවද නේද ළමයි ඇහෙනවා සර් හරි ඒකේ කියන්නේ its standard deviation හරි දැන් මේ අහන්නේ මොකක් ගැනද standard normal distribution එකක් ගැන නේ එහෙනම් අපි මේකේ සංකේත ලියුවොත් එහෙම නිකන් x කියලා කියන්නේ අපි මේකේ ලියුවොත් එහෙම normal distribution එක මොන වගේද බිඳුවයි එකයි වෙන එකක් ගැන තමයි අහන්නේ මේකක් ගැන මොනවද අසත්‍ය කියලා තමයි අහන්නේ හරි බලමු හරි its standard deviation sigma can vary with different data set දැන් ඒ කියන්නේ මොකද්ද sigma vary වෙන්න පුළුවන්ලු හරිද sigma vary වෙන්න බෑනේ කීයද sigma ගියාගේ අනිවාර්යෙන්ම කීයද sigma squared ගියාගේ 1යි නම් sigma ගියාගේ කීයද වර්ගමූල 1 ඒ කියන්නේ 1යි එහෙනම් මේක වැරදි නේද vary වෙන්න බෑ වෙනස් වෙන්න බෑ හරි නේද හරි දෙවෙනි එක මොකද්ද d
දෙවෙනි අහනවා it is bell shape. ඒක හරිනේ. bell shape එකක් තමයි. it is symmetric around 0. හරිනේ. දැන් මේක සමමිතික වෙන්නේ මොකක් වටාද? mu වටා. මේ ගානේ mu කීයද? බිඳුවයි. හරි නේද? එහෙනම් c එකත් හරි. හරිද? its mean is equal to 0. ඒකත් හරිනේ. mean කියන්නේ mu නේ. mu එකත් 0 එකත් හරි. the total area under the standard normal curve is හරිද? ඒ කියන්නේ මෙන්න මේක e ගෙන් අහන්නේ නේ. මේ curve එක යට තියෙන මොකද්ද? total area එක නේ. මේ curve එක යට තියෙන නෙමෙයි ඕනම probability curve එක. probability density function එකක් යට තියෙන curve එක වර්ගඵලයේ කී සම්පූර්ණ එක එකයි. එහෙනම් මේකටත් ඒක පොදුයි කොහොමද? හරි නේද? ඒකත් හරි. එහෙනම් වැරදි මොනවද කියලා අහන්නේ. එතකොට ඒ තමයි වැරදි. හරි නේද? බලන්න ඒක පොඩ්ඩක් පෙරලා බලන්න උත්තරේ හරිද කියලා. 2010 20ට මොකක්ද තියෙන උත්තරේ කියලා බලන්න. හරි නේද? ඒ විතරයි තියෙන්නේ. පැහැදිලිද? මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මේකේ අහන්නේ තමයි මේ වැරදි මොකක්ද කියලා. එතකොට ඒ විතරයි වැරදි. අනිත් ඔක්කොම හරි. හරි නේද ඒක? හරි. හරි. එහෙනම් අපි මොකද ඉස්සරහට යමු. හරි. ඊළඟට කියන කතන්දරය බලන්න. මොකද්ද කතන්දරය බලන්න ඊළඟට. ඊළඟට කියනවා දැන් ඔන්න අපි කලින් අහලා තියෙන වචන දැන් මොකද? cumulative probability values. දැන් cumulative probability වල සංකේත මොකද්ද මතක ඇති අපි සංකේත තුනක් කියන ගත්තා probability මේ continuous වලට තියෙන. දැන් capital P කියන්නේ මොකද්ද? capital P කිව්වේ probability නේ. මම කියව probability. එහෙම නැත්නම් මේකටම තමයි කියන්නේ probability mass කියලා. mass function එක. probability mass function එක කියන්නේ මේකටම තමයි. ඊට පස්සේ simple f එකක් කියන ගත්තා. මොකද මේ p එක අපිට පාවිච්චි කරන්න බැරි හින්දා ඒකට මොකද්ද කිව්වේ අපි? probability density function එක නේ. මේක mass function එක, මේක density function එක. එතකොට මේක මේ දෙක අතර තියෙන සම්බන්ධය අපි කතා කරා. මේක අනුකලනය කරාම තමයි මේක එන්නේ. මතක ඇති. හරි නේද? හරි. ඊට පස්සේ අපි තව එකක් කතා කරා. ඔයගලන්ට මතක නම් තව symbol එක capital F කියලා. මේක capital F තමයි මොකද්ද? cumulative probability density එක උනේ. මේක ගත්තේ කොහොමද අපි? නේ සම්පූර්ණ මේ fx යටතේ තියෙන වර්ගඵලය ගන්න ඕනේ කොහේ ඉඳන් කොහෙටද? දැන් f අපි හිතමුකෝ f චුට්ටක් ඉඳ ගන්නම් මෙතන. හරි. මෙතන ගත්තොත් එහෙම fx කියලා. හරිද? කොහේ ඉඳන් කොහෙටද ගන්න ඕනේ? වම් පැත්තේ ඉඳන් තියෙන සියලුම ඒවා ගන්න ඕනේ කොයි තරම් දක්වාද? x දක්වා. ඒ කියන්නේ මෙන්න මෙහෙම. අපි දැන් මේකටම අදාළ වැන්දොත් එහෙම මෙතන නම් x තියෙන්නේ. හරි නේද? කොහේ ඉඳන්ද? ඍණානන්තයේ ඉඳන් ඒ කියන්නේ මේ පැත්තේ ඉඳන් දිගටම තියෙන ඒව ටික ගන්න ඕනේ කොයි දක්වාද? මේ උඩ තියෙන x දක්වා තියෙන ඒව ටික. ඒක තමයි මොකද්ද? cumulative probability. එහෙනම් හරිනේ. එහෙනම් අපි දැන් cumulative probability එක මතක් කරගත්තා ආයේ. මොකද්ද cumulative probability කියන්නේ? වම් පැත්තේ ඉඳන් යම් අගයක් දක්වා තියෙන සියලුම probability වල එකතුව. හරිනේ? කර්ව් එක මේක මතක නැත්නම් කෙනෙක් මේක ඇඳ ගන්න. එතකොට තේරෙයි. මේක තමයි capital Fx. හරි නේද? හරි. ඊට පස්සේ cumulative probability values of a standard normal distribution. නිකන් එහෙක නෙමෙයි. යා මොකද්ද මේ කියන්නේ? මොන distribution එකද? මේක ආයෙ දෙකක් මොකද්ද කියන්නේ? standard normal distribution. එහෙනම් මෙතන තියෙන්නේ x නෙමෙයි මොකද්ද තියෙන්නේ හැමදෙස්සම? z. හරිද? මේවත් z. මේවත් z ගන්නවා කියව මම කියවනේ හැමදෙස්සම standard normal distribution එකේ සංකේතයකට ඒ කියන්නේ random variable එකට අපි ගන්න එකක් z අගේ තමයි ගන්න. මේ z තමයි ඒතකොට තියෙන්නේ. හරි නේද? All are available as ready to use මොනවාද? reference table. හරි. එතකොට මේකේ අගය ලෑස්ති කරලම දීලා තියනවලු මොනවලද? tables වල.
හරි නේද? හරි මේවා තමයි ඔයගොල්ලෝ papers බැලුවා නම් හැම paper එකෙම පිටිපස්සේ තියෙනවා table එකක්. හරි නේද? standard normal table එක කියලා. හරි නේද? එතකොට මේ table එක පාවිච්චි කරලා තමයි මේ ගාන හදන්නේ. හරි නේද? දැන් මම මෙතන එකක් පෙන්නන්නම්. ඔයගොල්ලෝ කැමති අවුරුද්දකින් මේ වගේ එකක් හොයාගන්න මුලින්ම මොකද ඉස්සෙල්ලා. මෙන්න මෙතන තියෙන මෙන්න මේ වගේ එකක්. මේක නම් කියවන්න බෑ මං හිතන්නේ. හරිද? ඔයගොල්ලෝ ගාව තියෙන පොතකින් එකක් පෙරලා ගන්න. හරි නේද? දැන් පෙරලා ගන්නකො. හැම අවුරුද්දකම තියෙනවා. කැමති අවුරුද්දකින් පෙරලා ගන්න. සමහරක් අවුරුදු වල කොළ බෙර මේ පරිස්සම් කරගන්න අයින් කළා දාලා ඇති. හැබැයි එකක් දෙකක් හරි ඇති. බලන්න හොයලා. හරි ඔයගොල්ලෝගේ අලුත් පොතේ තියෙන එකක් මේ හම්බුනා නම් පිටුවක් දාන්න. දැන් මේ අවුරුදු පොතක පිටුවක් තියෙනවා දාන්න කවුරු හරි. ඔය තියෙන තැනක් හොයාගත්ත කෙනෙක් දාන්න. අතන අනිත් ළමයින් හොයාගන්න ලේසි. මං ගාව තියෙන මේ පරණ පොතක් ඒකේ දාලා හරියන්නේ නැහැ. හරි. ඔයගොල්ලෝගේ එකකින් හොයාගන්න. දැන් අලුත් පොතක ළමෙක් දාලා ඇති ඒක බලලා හොයාගන්න. ඔය හරි තියෙන එකක් හොයාගත්තට කමක් නැහැ. හැමදාම එන්නේ එකම එක තමයි තියෙන්නේ. හරි නේද? හරි ඒක මුලින්ම හොඳට උඩ තියෙන චුට්ට කියවන්න. ඔය මගේ බොඳ වෙලා තියෙන මේ චුට්ට කියවන්න ඔයගොල්ලෝ මුලින්ම. මේ ටික කියවන්න මොකක්ද ඒක කියන්නේ කියලා. ඒක කියවල මුලින්ම තේරුම් ගන්න බලන්න. හරි ඒකේ පැහැදිලිව ওই රූප සටහනක දාලා තියෙනවා. බලන්න මේ රූප සටහන ලකුණු කරලා තියෙන මොකද්ද? නේ ඉසෙට් දක්වා තියෙන probability. ඒ කියන්නේ මේ මොකක්ද දක්වලා තියෙන්නේ? cumulative probability. හරි නේද? එහෙනම් මේක අපි සංකේත වලින් කිව්වොත් මේ මොකක්ද දක්වලා තියෙන්නේ? capital F ඉසෙට්. හරිද? මේ දක්වලා තියෙන්නේ මොකද්ද? මේ පාට කරලා තියෙන්නේ මොකද්ද? ඍණානන්තේ ඉඳන් වම් පැත්තේ සිට යම් ඉසෙට් අගයකට එන්න ඉසෙට් අගයක් දක්වා තියෙන සියලුම probability තමයි මේ පාට කරලා තියෙන්නේ. එහෙනම් මේ මොකද්ද? capital F ඉසෙට්. මේ හරි මේ capital F ඉසෙට් තමයි මේ දීලා තියෙන්නේ. හරි නේද? එතකොට ඔයා බැලුවොත් එහෙම මේ පේලියේ තියෙන ඉසෙට් කියලා පේලියක් තියෙනවා. මේ පැත්තේ තියෙන පේලිය p කියලා. ඇත්තටම මේක p කිව්වට මේ තියෙන මොකද්ද? මේ p කියන සංකේතය දාලා තිබ්බට හරියට මෙතන තියෙන මොකද්ද? f ඉසෙට් තමයි මේ තියෙන්නේ. එතකොට මේ ටේබල් එකේ මොනවද තියෙන්නේ? ඉසෙට් අගයන් වලට අදාළව f ඉසෙට් තමයි තියෙන්නේ. උදාහරණයක් විදිහට ඕගොල්ලෝ මට හොයලා කියන්න බලන්න හොයලා chat එකට දාන්න f ඍණ එක කියලා. f ඍණ එක දාන්න බලන්න chat එකට. f ඍණ එක හොයාගෙන දාන්න. ඔව් 0.0 කීයද බලන්න හැමෝටම හොයාගන්න පුළුවන් වුණාද කියලා f ඍණ එක කියන එක 0.1587 තියෙනවා. හරි නේද? හරි. දැන් බැරි වෙලාවත් මේක මට මේ ටියුට් එකට දාන්න පෙරෝගේ දැන් මේක නැති අගයක් තිබ්බොත් මේක හොයාගන්න විදිහ හරිද? ඒකට විවිධ ක්‍රම තියෙනවා. හරි නේද? දැන් සමහරක් වෙලාවට ළඟ එක ගන්න පුළුවන්. හරි නේද? සමහරක් වෙලාවට දැන් හොඳ මේක තියෙනවා මම මේක මේ දැන් මේ ටියුට් එක අප්ඩේට් කරද්දි ඒ වගේ ගානක් දාන්න හදලා දාන්න. එතකොට ඒක බලන්න. තේරෙනවද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමුකෝ ඔයගොල්ලන්ට එනවා ඍණ දැන් f අපි හිතමුකෝ ඍණ 0.98 වුණායි කියලා. දැන් එහෙම එකක් මේකේ නෑනේ. තේරෙනවද කියන එක? එතකොට ඔයගොල්ලන්ට ගන්න වෙන්නේ කීයද? 9.5 තියෙනවා. හරි නේද? එතකොට 9.5 ගන්නවද? ඍණ එක ගන්නවද? හරි නේද? හරි. ඒකට හොඳ මේ එක්සැම්පල් එකක් මම දාන්නම් මේකට. හරි නේද? ඒක මම මෙතන හදන්නේ නෑ. හරි. දැනට අපි හිතමු මේ අපිට එනාගේ මේ අපි ළඟම එක ගන්නවා කියලා කියමුකෝ. ළඟම එක ගන්න එකේ සමහර කෙනාට ප්‍රශ්න තියෙනවා. දැනට අපි හිතමු ළඟම එක තමයි ගන්න කියලා. හරි නේද? ඒ කියන්නේ මේ දැන් බලන්න 9.8 ගොඩක් ළඟ කීයටද? එක ළඟයිනේ. හරි. එතකොට ඕගොල්ලෝ දැනට ගන්න මේක කීයයි කියලාද? 0.1587 කියලා දැනට.
හරි මම තව විදිහක් ටියුට් එකේ දාන්නම් හරිද ටියුට් එකේ දාලා ඒක තේරුම් නැත්නම් මම තව දවසක අරගෙන හරි කියලා දෙන්නම් ඒක හරි නේද මොකද එතන තව දෙයක් තියෙනවා කියලා දෙන්න මට හරිද ඒක මම ඒතර ගානක් දාන්න දැන් මම තියන්න ළඟ එකට යන්න තේරෙනවද කියන එක හරි එහෙනම් ඔන්න මේක කියවන විදිය දැන් දන්නවා තේරෙනවද කියන එක හරි එහෙනම් ඉතින් ළමයි දැන් ගණන් වලට යන්න තියෙනවා තේරෙනවද කියන එක හරි ඔච්චරයි දැන් තියෙන්නේ ගණන් වල තව චූටි කැල්ලක් තියෙනවා ආපස්සට අහලා තිබ්බොත් මොකද වෙන්නේ කියලා එක මම කියලා දෙන්නම් හරි මුලින්ම අපි මේකේ මම එක ගානක් කරන්නම් ඊට පස්සේ ඕගොල්ලෝ ඉතිරි ටික කරන්න ඕනේ හෝම්වර්ක් විදියට හරි නේද හරි අපි මේ ලේසි එකකින් පටන් ගමු මේ හරිය තියෙන හරි අපි යම් බලන්න 2013 3 වගේ යම් 13 3 වගේ බලමු මේ ගාන බලමු 13 3 මේක තමයි දැනට මේ normal distribution එකේ ඉතිහාසය අපව අමාරුම ගාන ඒක හදන්න අනිවාර්යයි අමාරු නෑ ඉතින් ඒ කියන්නේ චුට්ටක් වෙනස් විදියකට ආවේ 2008 හරි නේද ඒක නිසා මාක් කරලා තියාගන්න ඒ ගාන අනිත් හැම ගානක්ම එකම විදිය තියෙන්නේ හරි 2013 3 හදන්න පටන් ගන්න කියවල ඕගොල්ලෝ මුලින්ම පොඩ්ඩක් කියවල ලකුණු මාක් කරගන්න ඊට පස්සේ මමත් උදව් කරන්න ඇත්තට උදව් කරන්න දෙයක් නැහැ උත්තරේ බලන්න නැතුව හදන්න try කරන්න මම විනාඩි කිහිපයක් දෙන්නම් ඊට පස්සේ try කරමු මේගොල්ලෝ ඒකේ C කොටස තාම හදන්න යන්න එපා. A සහ B කොටස් දෙක විතර හදන්න ගන්න. හරි ඒත් එක්ක මම කියවන්නම්. හරි අපි මෙතනින් white board එක ළමයි හැම අවුරුද්දේම තුන්වෙනි පේපර් ගාන තමයි එන්නේ මේකෙන් ස්ට්‍රක්චර්ඩ් එකේ තුන්වෙනි ගාන හැමදෙස්සෙම එන්නේ probability වලින් තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරි. අපි ගාන කියවමු. කියවන ගාම ලකුණු මාක් කරගන්න අවශ්‍ය දත්ත. එතකොට ගාන ලේසි හදන්න. දැන් මතක තියාගන්න විභාගයට ගිහිල්ලා පළවෙනියෙන්ම කරන ස්ට්‍රක්චර්ඩ් ගාන තමයි මේ probability ගාන. තේරෙනවද කියන්නේ ඒක ඉතාම වේගෙන් වරදින් නැති වෙන්න ලකුණු සම්පූර්ණ ලකුණු ගානම ගන්න 30ම ගන්න හදන්න ඕනේ. මෙට්‍රික්ස් ගාන අල්ලන්න ඉස්සෙල්ලා probability ගාන තමයි පටන් ගන්න. හරි නේද? හරි. ඒව ගැන පස්සේ සමීර සර් වැඩි විස්තර කියයි. හරිද කොහොමද පේපර් එකට සූදානම් කරයි? දැනට මතක තියාගන්න මුලින් කරන ගාන ඔය ගාන තමයි probability ගාන තමයි මුලින් කරන්නේ අපි. හරි නේද? හරි. තුන්වෙනි ගාන. හරි. තුන්වෙනි ගාන අපිට කියලා දෙනවා time taken to download a certain type of virus card. ඒතකොට virus card එක download කරන්න යන කාලය ගැන තමයි කතා කරන්නේ. is a normal distribution. හරි නේද? අපි ගමු t කියලා variable එකක්. t කියලා variable එකක් ගන්නවා මම මොකද time taken to download. හරි නේද? එතකොට t කියන්නේ මොකද්ද? continuous random variable එකක් නේ. මේ time එකනේ continuous random variable එකක්. හරි. ඒක මොකද්ද? follows a normal distribution. එහෙනම් t කියන්නේ normal distribution එක. හරිද? with the mean. mean එක කීයද? 72යිලු.
ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕන මෙතනම දැම්මත් කමක් නැහැ නැත්තම් ඒක ගැන සැලකිලිමත් වෙන්න mu එක 72 seconds variance එක දීලා තිනවා මෙතන අපි දාන variance එකනේ 36 seconds නෙමෙයි ළමයි seconds squared variance එක හැමතිස්සෙම වර්ග කරලා නෙන්නේ නේ ඒක වර්ගමූලය ගත්තාම තමයි seconds එන්නේ ආයේ හරි නේද හරි ඔය විදිහට ඔය ටික තමයි කියන්නේ ඊළඟට කියනවා standard normal distribution is attached here with ඒ කියන්නේ අර table එකනේ හරි හරි දැන් අපි කෙලින්ම ගන්නට යනවා ඔන්න බලන්න කොච්චර ලේසිද කියලා හරි calculate the probability that the time taken to download probability එක time taken to download is more than 75 more than කිව්වහම 75 හරිනේ හරි දැන් මේක සමානයි බලන්න මම කියලා දීපු විදිහට අපි මුලින්ම මේව ටික ඈඩ් කරලා ලියාගමු චුට්ටක් හරි මොකද්ද කරන්න ඕනේ mu අඩු කරන්න ඕනේ sigma ගෙන් බෙදන්න ඕනේ මෙතනත් mu අඩු කරන්න ඕනේ mu කියන්නේ කීයද 72යි sigma කියන්නේ කීයද 6යි හරි නේද හරි මේක සුළු කරාට පස්සේ මට එනවා කීයයි කියලාද t හරි දැන් මේ තමයි z එතකොට නේ මතකනේ z සමානයි x - mu over මේක මේ පැත්තේ තියෙන කීයද දැන් කීයද මේ තියෙන්නේ 75න් 72ක් අඩු කරාම 3යි 3 බෙදීම 6 කියලා කියන්නේ භාගයයි දශම 5යි හරි නේද ඊට පස්සේ ඔයගොල්ලෝ අදින්න පින්තූරේ හරිද බෙල් ෂේප් නේ හරි බෙල් ෂේප් එක දැන් මතක තියාගන්න z ගේ හැමතිස්සෙම මැද්ද එන්නේ මොකද්ද මේ z ගේ අපි අඳිනවා කියමු හැමතිස්සෙම z ගේ හරිද මෙතන තියෙන්නේ හැමතිස්සෙම කීයද බිඳුව හරි නේද z ගේ අපි කතා කරා නේ මතක ඇතිනේ z ගේ මෙහෙමනේ z තියෙන්නේ නේ z කොහොමද තියෙනවා කියලා කිව්වේ normal distribution එක බිඳුවයි එක වෙන එතකොට mu එකේ බිඳුවයි හරි නේද එහෙනම් 0.5 කොහෙද තියෙන්නේ මේ පැත්තේ තියෙන මේ පැත්තේ තියෙන මේ පැත්තක තියෙන්නේ ඒකත් මම ලකුණු කරගත්තා 0.5 හරි නේද හරි එතකොට මේ මොන probability එක ගැනද කියන්නේ කියලා මම idea එකක් ගන්නවා 0.5ට වඩා මොකක්ද z ගාගේ වෙන්න ඕනේ වැඩි වෙන්න ඕනේ නේද 0.5ට වඩා z වැඩි කියලා කියන්නේ මේ පැත්ත හරි නේද එහෙනම් ඒ probability ගැන තමයි අහන්නේ හරි නේද දැන් හොඳට තේරුම් ගන්න මේක cumulative probability එකක් නෙමෙයි නේද cumulative probability එක කියලා කියන්නේ වම් පැත්තේ ඉඳන් මේ පැත්තට අප එකක් නේ හරි දැන් එහෙනම් මම මේක cumulative probabilities විදිහට හදා ගන්න ඕනේ මම මොකද කරන්නේ මේ සම්පූර්ණ එකෙන් මේක හරියට අදින්න මෙහෙම අදින්න එපා හරි මේ බිඳුව තියෙන්නේ හරි මම මේ සම්පූර්ණ එකෙන් අඩු කරනවා sorry සෙද්ද හරි සම්පූර්ණ එකෙන් අඩු කරනවා මොකද්ද මෙන්න මෙතනින් ඉවර වෙන එක 0.5න් ඉවර වෙන එක දැන් බලන්න මේ පින්තූර දෙක සුළුලා හරියට එනවාද කියලා බලන්න සම්පූර්ණ එකෙන් මේක cumulative probability එකක් නේ කොහමද වම් පැත්ත ඉඳන් මෙතනට ඔක්කොම ගිහිල්ලා මේ සම්පූර්ණ එකෙන් මේක අඩු කරා නම් ඔයාලට එනවා මොකද්ද මේ කෑල්ල හරිනේ එතකොට මේක සමානයි හරි නේ බිඳුව තියෙන්නේ මේ හරි හරි නේද හරි දැන් මේක කීයද ඕනනම් මේක මට ලියන්න පුළුවන් මේක total probability එක මේක 1යි දින මේක මොකද්ද f කීයද මේ 0.5 හරි නේද හරි 1යි f 0.5 කීයද කියලා මට බලලා කියන්න ටේබල් එකට ගිහලා බලලා කියන්න को බලලා කියන්නේ ඉතින්
6න් 9 එකයි පහයිනේ හරි එතකොට ඒකම දාගත්තා දශම 6යි 9යි 1යි 5යි කියලා එතකොට ඒත් එක අඩු කරලා ගන්න පුළුවන් 0.3යි 8යි 5යි කියලා හරි නේද හරි b කොටස හදන්න තනියෙන් මම c කොටසට එන්නම් b කොටස හදන්න තනියෙන් c කොටස චුට්ටක් තියන්න එක කියලා දෙන්න ඕනේ හරි b කොටස බැලුවොත් එහෙම b කොටසේදී අපිට කියන්නේ probability හොයන්න කියලා කීයයි කී අතරද 72යි 75යි අතර 72යි 75යි අතර එතකොට මෙතන මට එනවා p 72 ඍණ 75 බෙදීම කීයද මේකේ 36 ගැන 6යි ඊට පස්සේ t ඊට පස්සේ මෙතන එනවා 75 ඍණ 75 බෙදීම 6යි හරි නේද ඊට පස්සේ මෙතන එනවා p මෙතන ඉන්නේ කීයද ඍණ 0.5යි t මෙතන ඉන්නේ බිඳුවයි හරි නේද එතන මේක ඉස්සෙල්ලා මේක ඍණ mu sigma හරි මේකම ඇඳලා බැලුවොත් එහෙම බිඳුව මෙතන තියෙන්නේ හරිද ඍණ 0.5 මෙහි හරිද එතකොට මේ කැලල ගැන තමයි අහන්නේ හරිද හරි මෙතන බැලුවොත් එහෙම දැන් පොඩි හරි මම එතනට එන්නම්කෝ දැන් මෙතන මට ලියන්න පුළුවන් මේක මෙන්න මෙහෙම මේක මට ලියන්න පුළුවන් මොකද්ද බිඳුවෙන් ඉවර වෙන එක 72 නෙමෙයිද මොකද්ද ළමයි පැහැදිලි නෑ අහන එක මීන් එක 72යි නේද මීන් එක 72යිද ඔව් මෙතන 72යි sorry හරි ඒක 72යි තමයි යා මෙතනින් බලලා හරියට දාන්න ඍණ 72යි මේක ඍණ 72යි බෙදීම 6 මේකේ හරිද එතකොට මෙතන බිඳුව එන්නේ හරි නේද ඊට පස්සේ මෙතන එන්නේ කීයද එතන තමයි 0.5 හරි නේද එතකොට මේක වෙනස් වෙන්න ඕනේ හරි ඒක කොහොමද වෙනස් වෙන්න ඕනේ ඒක වෙනස් වෙන්න ඕනේ බිඳුව මෙතන මැද්දේනේ 0.5 මෙතන තියෙන්නේ හරිද එතකොට මේක මට ගන්න පුළුවන් මෙන්න මෙහෙම ඉස්සරහින් probability එකෙන්
හරිද 0.5න් මම අඩු කරන හරි මොකද්ද මෙතනින් මේවා හරියට අදින්න මෙහෙම අදලා නම් එන්න එපා හරි මේ මොකද මේ ස්ට්‍රක්චර්ඩ් ගානන්නේ කරනවා නම් ඒක හරියට කරන්න හරි මේක බිඳුව හරිනේ එතකොට මම උඩට හදන්න යටි ඉට නැති හින්දා මේක අපි කලින් එවුවනේ 0.6යි 9.15 හරි නේද ඒ කියන්නේ මේක මේ මේක අපි අර සංකේත වලට කියලා ලිව්වොත් මේ තමයි මොකද f 0.5 නේ මේ තියෙන මොකද f බිඳුව f 0.5 කියන්නේ 0.9යි කීයද 9යි 6යි 9යි නේ 6යි 9යි 1යි 5යි මේක ළමයි ඕන ඔයගොල්ලෝ ටේබල් එකෙන් බලන්න පුළුවන් නැත්නම් මේක හරි භාගෙනේ සම්පූර්ණ එක 1යි නම් මේක කීයද 0.5යි එහෙම යන්නත් පුළුවන් නැත්නම් ටේබල් එකේ බලුවොත් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් අන්න එතකොට මේක ගත්තාම 0.19යි 1.5 කියලා එනවා. හරි නේද? හරි. ඊට පස්සේ අපි යන් දැන් මේ જાතියේ මේක තමයි එක ජාතික ගණන්. හරි නේද? කෙලිම මොකද්ද? අපෙන් අහනවා x දීලා probability යනවා. x සාමාන්‍යයෙන් ගොඩක් දවස්වල තුන්වෙනි ගානට තියෙන එක. ඒ කියන්නේ c කොටසට එන්නේ ඒක. අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. හරි නේද? හරි මුලින්ම හරි. මුලින්ම තුන්වෙනි කොටස පොඩ්ඩක් කියවන්න හොඳට. ඒකත් හරි ලේසි. ලොකු දෙයක් නෑ එතන. හරි එතනදී දැන් අපි ගාන තේරුම් අරන් හදන්න ඕනේ what is the maximum time දැන් මෙතනදී හරි ඔය c කොටසට අදාළ මම මේ ගාන ඇන්දොත් එහෙම c කොටසදී කියන්නේ මෙන්න මෙහෙම එකක් මේ බලන්න මම මේ කියන එක හරිද කියලා හරි අපිට කියනවා what is the maximum time it would take to download 95% of the type of virus car type of this virus car ඒ කියන්නේ උතනයි 95 එක යටින් ඉලක්ක ගහගන්න ඔය දීලා තියෙන මොකද වර්ගඵලය දැන් මට කියන්නේ මේ සම්පූර්ණ එකේ වර්ගඵලය 1යි නම් ඔය 195ක් කියන්නේ කොයි වගේද මෙන්න මේ වගේ එකක් නේ සම්පූර්ණ එකම 1යි නම් නේ බලන්න 195ක් කියන්නේ මෙන්න මේ වගේ ප්‍රමාණයක් මේ probability එකේ 0.95 ඒක තේරෙනව නේද හරි 95යි මම මේකට ගන්නවා මම මෙතනට ගන්නවා නිකන් දැන් අපි මේක z එකක් නේ ගන්න යන්නේ z මෙතන මම දාගන්න simple z කියලා හරි දැන් මෙතන එන්නේ what is the maximum time හරිද ඒ කියන්නේ මේ z බෙහෙවුවා නම් හරි මෙතන maximum z මම හොයාගන්න විදියට එන්න යන්නේ මෙතන මට කියන්න මේක 0.95 වෙන්න ගන්න පුළුවන් z ගියාගේ කීයද කියලා ඔයා බලලා කියන්න මට මේකේ දැන් ඒතොරාට අපි බලන්න normal එක. ඒ කියන්නේ මොකද්ද? z දීලා p නෙමෙයි බලන්නේ අර අපි ප්‍රතිලෝම බලන්නේ. p අගය හොයාගන්න මොකද්ද? 0.95 වෙන
ඒකට අදාළ ඉසෙට් ගියාගේ හොයාගන්න. මට බලලා හොයලා කියන්න මේකෙන් මෙතනට එනාගේ කීයද කියලා. මේක 0.95ක් වෙන්න නම් මෙතනට එන්න ඕනේ කීයද? ඔව් 1.6යි 5යි. බලන්න හැමෝටම හොයාගන්න පුළුවන් වුණාද කියලා හොයාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මේ දාන්න 1.6 හොයාගන්න බැරි ගියා. දැන් මේ කියන්නේ 0.95 අර පැත්තෙන් හොයාගෙන මෙහෙම බලන්න ඕනේ ඒතර වගේ. මෙතනින් තමයි හොයාගන්න ඕනේ 0.95. ඊට පස්සේ ඊට අදාළව හොයාගන්න ඕනේ z ගියාගේ. හරි නේද? හරි. දැන් අපි z ගියාගේ හොයාගත්තා. හරි නේද? හරි. දැන් අර ගාන ආපස්සට එන්න ඕනේ. z කියන්නේ කොහොමද? x minus mu කියන්නේ කීයද? mu කියන්නේ 100යි. sigma කියන්නේ මොකද්ද? 6යි. ඒක තමයි z වෙන්නේ. z ගියාගේ දැන් කීයද? 1.6යි 5යි. තේරෙනවද කියන එක? මේක දැන් හරස් ගුණ කරලා ඔයාලට හොයාගන්න පුළුවන්. 6 වරක් 1.6යි 5 ධන 100. එතකොට එතනින් එනවාට අගේ කියයි කියලාද? එතනට එයි යන්නේ. ඉත 83යි ගාන හරිද? මේක 100ද මේ 72 නේ? හරි. sorry. මේක 72 නේ ගාන බලන්න. මේක 72යි. හරිනේ. එතකොට මේක 72යි. හරි නේද මේ උත්තරේ 83.76 කියන එක හරිද කියලා බලන්න. හරිද ඒ උත්තරේ? තේරෙනව නේද? ඒක ලේසි අරකටත් වඩා. තේරෙනවද? ඔය જાති දෙකෙන් තමයි ගණන් එන්නේ. හරි නේද? ගොඩාක් වෙලාවට MCQ වල තියෙන මේ જાති ඒවා. මේ C જાති ඒවා තමයි MCQ වල ගොඩක් එන්නේ. හරිද? ස්ට්‍රක්චර්ඩ් එකේ ගොඩක් එන්නේ අර A B වගේ ඒවා. තේරෙනවද කියන එක? හරි. ඕගොල්ලෝ තව එක ගානක් උතන හදලා බලන්න. ඊට පස්සේ ඉතිරි ටික අපි හෝම්වර්ක් වලට කරමු. මේ ළඟදීම අපු ගාන හදන්න බලන්න. මේ උත්තරේ වැරදිද? මට කියන මේ 1.6යි 5 කියන එක හරියටම තියනවාද ඒකේ? බලන්න මේක හරියද කියලා උත්තරේ. හරියටම නෑ. කීයද ගන්න ඕනේ 0.95 බලන්න එක. හරි. ඕගොල්ලෝ දැන් මේ එන උත්තරේ ගන්න. හරි. එන උත්තරේ ගන්න මම මේ ඊට පස්සේ කියලා දෙන්නම් මේ මම මෙතන මේකට ගාණක් අරගෙන නැහැ. ඒ කියන්නේ හරියටම තියෙන උත්තරේ ආවේ නැත්නම් ගන්න හොඳ විදිය මොකක්ද කියන එක ගැන මම කියලා දෙන්නම්. හරිද? දැනට ඕගොල්ලෝ එන විදියට සුළු කරලා ගන්න. දැන් මේක හරියට උත්තරේ බලලා අර ගන්න. හරිද? මේකේ තියෙන උත්තරේ නේ වැරදි නම් එක් ප්‍රශ්නයක් නැහැ. හරි නේද? හරි. හරි කමක් නැහැ ළමයි. ඒ උත්තරේ තියන්නකො මම බලලා හරියටම කියන්නම්. හරි නේද? හරි. ඒ කියන්නේ ඔගේ ඔය ගන්න විදියක් තියෙනවා. අපි මේ මීන් එක ගන්න. ඒ කියන්නේ ඔය අගයන් දෙක එකතු කරලා මේ අපිට ගන්න පුළුවන් මේ ඒ කියන්නේ ඇවරේජ් එකක් කරලා ගන්න විදියක් තියෙනවා. හරි නේද? ඒක මම කියලා දෙන්නම්. දැනට නිකන් ඒ කියන්නේ ඔය ගාන හදන විදිය ඔළුවට ගන්නකො. උත්තරේ වැරදුනාට කමක් නැහැ. හරි. තව එකක් බලන්න. අපි බලමු මේ ළඟදිම ආපු එකක් තියෙනවනේ 17 එක හදන්න බලන්න. 17 තියෙනවනේ 17 හදන්න බලන්න 3 ඉක්මනට හදන්න 17 3
හරිද? ඒකේ මොනවද ප්‍රශ්න තියනවද? ප්‍රශ්නයක් නැත්තම් මම විතර හදන්නේ නැහැ. ඒක නිසා මොකද අපිට තව චූටි කැලලක් තියෙනවා නැත්නම් ඒක කරන්න බැරි වෙනවා. වෙලාව මදිනවා ඉවර කරන්න ඕනේ. ඒක නිසා මේ පුළුවන් නම් අපි හදන්න නැතුව මේක. D කොටස. හරි බලමු අපි. අනිත් ABC හරිද කට්ටියට? ABC ප්‍රශ්න නෑ නේද? හරි. D කොටස කියන්නේ අර දෙවෙනි જાතියම ගාන. හරි නේද? ඒ කියන්නේ මොකද්ද මේ අනිත් පැත්තට හොයන්න තියෙන්නේ. හරි. දැන් මෙතන අපි මේක ඇඳගත්තොත් එහෙම sorry. හරි. මෙතන අපි මේක ඇඳගත්තොත් එහෙම මෙතන කියන්නේ මොකද්ද? මෙතන කියනවා find the value of t about 4% of the transactions are less than t seconds. හරි නේද? එතකොට දැන් 0.4නේ මේ ඉසේ මේ හරියට බිඳුව තියෙන්නේ. හරිද? දැන් 0.4යි කියලා කියන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් නේ. පොඩි ප්‍රමාණයක් මේ වගේ ප්‍රමාණයක්. 0.4කුත් ඔව් 0.4යි නේ. එතකොට මේක තමයි සිම්පල් ලිසෙට්. මේ වගේ එකක් ගැන තමයි කියන්නේ. මේ වර්ගඵලය තමයි 0.04 කියන්නේ probability නේ. හරි. එතකොට මේකට අදාළගේ අපි හොයාගන්න ඕනේ මොකෙන්ද? මේකේ. දැන් මේකේ එනවද හරියට? බලන්න මේකේ පොතේ දීලා තියෙනගේ හරියට එනවද? කට්ටිය කියන්න බලන්න. ඒ යගේ හරියටම තියනවද නැද්ද? නැත්තම් ගන්න විදිය මම ඊළඟට කියලා දෙන්න දැනට මේක මට කියන්න හරියට වෙනවද නැද්ද කියලා. නැහැ සර්. හරියට වෙන්නේ නැද්ද? නෑ. හරි. හරි. අපි දැනට මේකෙන් හදාගෙන යමුකෝ. ඊට පස්සේ මම කියලා දෙන්නම්. ඒකට කියලා දුන්නේ නැහැ නේ මම. හරි. අපි හිතමුකෝ මේ Z බැලුවාම පොතේ තිබ්බාගේ මෙන්න මේක කියලා. හරි නේද? හරි. පොතේ තිබ්බාගේ ඔක කියලා හිතන්න.
හරි ඊට පස්සේ හරි එතකොට මට එනවා මේ හොයාගත්ත ඉසෙට්නේ ඉසෙට් සමානයි කියලා එනවා ඍණ 1.75 කියලා. අනේ දැන් ඕකේ නෑනේ එහෙනම් අපි නිකන් ආසන්න වශයෙන් සමානයි කියලා හරි දාමුකෝ. හරි දැන් ඉසෙට් කියන්නේ මොකද්ද? x හැමතිස්සම එකම විදිහේ mu කියන්නේ මොකද්ද මේ ගානේ? මේ ගානේ mu කියන්නේ 65යි මේ. mu කියන්නේ 65යි sigma කියන්නේ කීයද? variance එක 25යි නම් sigma කියන්නේ 5යි. ඊට පස්සේ ඍණ 1.75. හරිනේ. ඕක සුළු කරාම මේ ඊවාට කීය දෙන්නේ? 5 වරක් ඍණ 1.75 ධන 65 කියලා. හරිනේ. ඒක තමයි සුළු කරලා මෙයා 56යි 2යි 5යි කියලා ගන්න තියෙන්නේ. හරිද ඒක? මේ යාගේ හරියට ආවයි කියලා හිතුවොත් මේක දෙන්නේ. හරිද කියන්න මට ඒක? හරි නේද ඒක? හරි සර්. හරි. දැන් අපි හිතමු මෙන්න මෙහෙම කියලා. දැන් කොහොමද ඔය අගේ අපි ගෙස් කරන්නේ? අපි නිකන් මෙන්න මෙහෙම ප්‍රස්තාරයක් ඇදලා බලන්න. හරි මුලින්ම මම මෙන්න මේක කියලා දෙන්නම් මේක ඉක්මනට ඔලුවට දාගන්න. අපි හිතමු මෙන්න මේ තියෙන සරල රේඛාව. හරිද? මේකේ දැන් මෙතන කණ්ඩාංක 2යි 1යි. 2යි 1 කියන්නේ මොකද්ද? x කණ්ඩාංකයේ 2යි y කණ්ඩාංකයේ 1යි සරල රේඛාවක් මේ තියෙන්නේ. හරි නේද? ඊට පස්සේ මට ගන්න පුළුවන් මෙතන අපි ගමු මෙතන එක 3යි 1යි. මොකක් හරි ගමුකෝ. හරි. තේරෙනවද කියන එක? හරි. මෙහෙම આવොත් එහෙම හරිද? හරි. දැන් මේක උඩ තියෙන මම ලක්ෂයක් ගන්නවා මොකක් හරි. මෙන්න මේ ලයින් එක උඩ තියෙන ඕනම ලක්ෂයක් මම ගන්නවා x, y කියලා. තේරෙනව නේද? හරි. මේ තියෙන සරල රේඛාව බලන්න මම කියනවා මේ සරල රේඛාවක් කීයද කියලාද? 2,1 මේ තියෙන x අක්ෂය x කණ්ඩාංගේ මේ තියෙන y කණ්ඩාංගේ මේ ලක්ෂයේ මේ ලක්ෂයේ x කණ්ඩාංගේ මේක y කණ්ඩාංගේ මේක. හරි නේද? හරි. එතකොට මෙහෙම වෙන සරල රේඛාවක මම ගත්තොත් එහෙම මෙන්න මෙහෙම සම්බන්ධතාවයක් මට ගන්න පුළුවන්. හරිද? මේ y කණ්ඩාංක වෙනස ගන්න මම මෙතන මේ දෙක සලකලා. මේ එක ලක්ෂයකුයි මේ මැද තියෙන ලක්ෂයයි මේ කැමති ලක්ෂයක් සලකලා ගන්න. එතකොට මොකක්ද වෙන්නේ? y කණ්ඩාංක වෙනස අරයාගේ y මෙයාගේ කීයද? 1යි. y කණ්ඩාංක වෙනස. බෙදනවා මොකද්ද? x කණ්ඩාංක වෙනස. මෙයාගේ x කණ්ඩාංකය කීයද? x. මෙයාගේ x කණ්ඩාංකය කීයද? 2යි. වෙනසනේ 2යි. ඒක සමානයි කියලා කියනවා. හරිද? මේ දෙන්නගේ. හරිද? මේ මැද එක්ක නෙමෙයි මේ පිට දෙන්නව ගන්නද? හරි නේද? පිට දෙන්නගේ. එතකොට මෙයා y වෙනුවට මෙතනට එන්නේ කීයද දැන්? එතන 1යිනේ. 1. හරිද? ඒ කියන්නේ y කණ්ඩාංගේ මෙයාගේ 1 තියෙන්නේ. 1යි. මෙයාගේ කීයද? 1යි. හරිද? මෙයාගේ x කණ්ඩාංගේ 3යි. මෙයාගේ x කණ්ඩාංගේ කීයද? 2යි. තේරෙනව නේද? අපි කියනවා මෙන්න මේ කියන සම්බන්ධතාවය තියෙනවායි කියලා. තේරෙනවද කියන එක? හරි. ඒ කියන්නේ මෙන්න මේ වගේ අපිට සරල රේඛාවක් තියෙනවා නම් මෙන්න මේ කියන සම්බන්ධතාවය තියෙනවා. දැන් මේක සුළු කරලා මට ඕන නම් හොයාගන්න පුළුවන් මොකද්ද? x සහ y අතර සම්බන්ධතාවයක්. දැන් අපි මේක සුළු කරොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා y ඍණ 1 x ඍණ 2 මෙතන බිඳුවයිනේ. හරි. එතකොට මෙතනට එනවා මොකක්ද උත්තරේ? මේක හරස් ගුණ කරොත් එහෙම y ඍණ 1යි මෙතන බිඳුවයි. එතකොට y සමාන 1යි. ඔය වගේ මට මොකක් හරි සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. හරි නේද? මේ කරපු දේ තේරුණාද කියලා බලන්න. මේ කරපු දේ තේරුම් නැත්නම් කියන්න බලන්න. ඒ කියන්නේ මේ වගේ තියෙනවා නම් මට මේ වගේ ලියන්න පුළුවන්. බලන්න හැමතිස්සෙම ගන්න මේ එක ලක්ෂයකට සාපේක්ෂව තමයි ගන්න මේ 1 2. ඒ කියන්නේ මේ ලක්ෂයේ පළවෙනි ලක්ෂයට සාපේක්ෂව තමයි ඉතුරු දෙක ගන්න. මුලින්ම මෙයාව සලකනවා ඊළඟට මෙයාව සලකනවා. ඒක තේරුණාද? මෙහෙම තිබ්බොත් මෙහෙම ලියන්න පුළුවන් කියලා හරිද? බලන්න කාට හරි තේරෙන්නේ නැත්නම් කියන්න. තේරෙනවද නැද්ද ළමයි?
කො I කියන්න ඕනේ කවුරු ඉන්නවනම් දාන්න. හරි. එහෙනම් අපි දැන් ගාන හොයන්නේ කොහොමද කියලා බලමු. අපි හිතමු හරි. දැන් අපිට ඕන ගාන ඇත්තටම මේක දීලා නැහැ කියලා හිතන්න. මම හරි. අපි මේක තියෙන ගාන කොට බලන්නකෝ. ඔයගොල්ලෝ ඒ මේ පිටුවකට තෝරගන්නකෝ ඒ කොහෙද ඔයගොල්ලන්ගේ තියෙනවා කිව්වන්නේ නේද? කීයද 100 ගානක තියෙනවා කිව්වේ 150 මොකක් හරි කිව්වනේ නේද? අර තියෙනවා කිව්වේ. ඒක පෙරලා ගන්න. හරි දැන් මම ඒකේ ගානක් අරන් කියලා දෙන්නම් කොහොමද එතකොට මේක හදන්නේ කියලා. ඔය කියන දිය ටික තමයි ඒකට දාන්නේ. හරි හිතන්න දැන් ඔයාලට විභාගෙදී ඕන වෙනවා ඔයාට ඕන වෙනවා හිතන්න f කීයද 1.1.3 හොයන්න ඕන වෙනවා කියලා හිතන්න. හරි නේද? ආ 134 හරි. මේ මගයක් තියනවද දැන්? ඒ මගයක් නැහැ. හරි. එහෙනම් ඔයා අර සරල රේඛාව ඇඳ ගන්න. හරිද? හරි. සරල රේඛාවක් ඇඳගත්තා. ඔයා ගාව තියෙන ඒවා ගන්න. පොඩි අගේ කීයක් තියෙන්නේ? පොඩි අගේ තියෙන්නේ කීයද? දැන් එතන කීයද මේකට ළඟම එක තියෙන්නේ? 1.1 බිංදුව තියෙනවානේ. නේ 1.1 බිංදුව තියෙනවා. එතනදී අගේ කීයද? 0.864යි 3යි. එහෙම දාගත්තා. හරි නේද? හරි ඊළඟට උඩින් තියෙන අගේ මොකද්ද? හරි උඩින් තියෙන අගේ තමයි 1.15. එයාට අදාළ අගේ කීයද? 0.874යි 9. තේරෙනවද දාගන්න විදිය? හරි ඊළඟට ඔයාට ඕන අගේ දාගන්න 1.13 හරිද? එයාට අදාළ අපි probability අගේ දන්නේ නැහැ. බලන්න මේක ඇඳගත්ත විදිය තේරෙනවද කියලා බලන්න. තේරෙන්නේ නැත්නම් අහන්න. මේ තියෙන්නේ පොඩි අගය, මේ තියෙන්නේ ලොකු අගය, මේ තියෙන්නේ මට ඕන අගය. එයාට අදාළ probability තමයි අපිට ඕනේ. ඒක නෑ table එකේ. හරිද? හරිද? හරි සර්. හරිනේ. හරි. එහෙනම් දැන් අපි අර සම්බන්ධතාවයේදී කොහොමද ලියන්නේ? හරි. මේ වෙන ගන්නවා 0.86යි 4යි 3යි. හරිද? ඒකත් එක්ක මෙතන ගන්න මේක. නේ? මේ y වෙනසනේ ගත්තේ. ඒක බෙදනවා. මේකත් එක්ක තියෙන කීයද? 1.1 බිංදුව ඍණ. හරිද? අපි මෙහෙම අනිත් පැත්තට ගමු. මෙතන ලේසි සුළු වෙනවා ඉක්මනට. මම මෙහෙම ලියන්නම්. ඒ දෙකම දේ මේ p ගන්න මම p minus අරකව තමයි යා මම අනිත් පැත්ත හරවලා ලියන්නේ 8යි 6යි 4යි 3යි බෙදීම p එක ඉන්නේ කවුද? p එක ඉන්නේ 1.13 minus මෙයත් එක්ක ඉන්නේ කවුද? 1.1 බිංදුව. ඒක සමානයි. දැන් p වෙනුවට මෙයා වෙනුවට අර උඩ එක දාන්න දැන්. කීයද? 8යි 0.8යි 7යි 4යි 9. මේ පැත්තේ සමානයි කියලා මේ p වෙනුවට දාන්නේ මොකද්ද? p වෙනුවට උඩින් ඉන්න එක. ඍණ මෙයාම තමයි. 0.8යි 6යි 4යි 3. බෙදීම හරිද? 1.13 වෙනුවට දැන් කවද දාන්නේ? මෙයාව. 1.1 5 ඍණ මෙයා වෙනසක් වෙන්නේ නැහැ. 1.1 බිංදුව. මතක ඇතිනේ මම කිව්වා මේ 1 ලක්ෂයක් වෙනස් කරන්න නැතුව තමයි අපි ලියන්නේ. නේ? ඒ කියන්නේ යට එක වෙනස් කරන්නේ නැහැ. හරි. දැන් මේ කියන ටික සුළු කරා නම් ඔයාලට හම්බ වෙනවා මොකද්ද? p ගේ අගේ. අපි කොට ගාලා සුළු කරමු බලන්න. හරි. ඔයගොල්ලෝ සුළු කළා මට ඔයාලා කියන්න අගේ කීයද කියලා.
කරන්නේ කීයද 0.0 ඔයගොල්ලෝ තනියෙන් සුළු කරන්න බෑ මොකද විභාගයට ඕනේ 0.01යි 0.6යි හරිද මේක කීයද 0.05 නේ 0.05 හරිද ඊට පස්සේ මේක කීයද 0.03යි හරස් කරන කරනවා එකට එකතු කරන්න තියෙනවා 0.86යි 4යි 3යි මේක සුළු කරන්නේදී මම කියලා දෙන්නේ නැහැ ඔයගොල්ලෝ සුළු කරන්න හරිනේ මේක ගුණ කරන්න ඕනේ 0.03ෙන් බෙදන්න ඕනේ 0.05 හරි නේද ඊට පස්සේ එකට එකතු කරන්න ඕනේ 0.8යි 6යි 4යි 3යි හරිද එතකොට එනවා 0.8යි 7යි 0යි 6නේ තියෙන්නේ දශම ස්ථාන 4 කරගන්න 7 කියලා ගන්න. හරිද? බලන්න උත්තරේ හරිද කියලා ඔයගොල්ලන්ට එනවාද කියලා. අන්න එහෙමයි නැති යගයක් තිබ්බොත් එහෙම හොයා ගන්න විභාගෙට. හරි නේද ළමයි? හරි. එහෙනම් එකක් තේරෙනව නේද? හරි. එහෙනම් දැන් ඔයගොල්ලන්ට විභාගේ කියන්නේ මේ තාක් පාස් පේපර්ස් වල ඇවිල්ලා තියෙන ඕනම ගානක් දැන් හදන්න පුළුවන්. හරි නේද? හරි. එතකොට ඔයගොල්ලන්ට දැන් මේ වෙද්දි දැන් පුළුවන් සම්පූර්ණ කරන්න ඇත්තටම Q35 වෙනකන් සියලුම ගණන් ඉවර කරන්න ඕනේ. ගෲප් එකේ Q35 වෙනකන් සියලුම ගණන් ඉවර කරලා දාන්න. හරි නේද? හරි. අපිට තව චූටි කැලලක් තියෙනවා ඉගෙන ගන්න. ඒකෙන් මෙච්චර දවස් වලට ඇවිල්ලා නැහැ ගානක්. නේද නමුත් අපි දන්නේ ඕගොල්ලන්ගේ අවුරුද්දේ ඉන්න පුළුවන් හරි නේද ඉතින් අපි ඒකට ලෑස්තිලා යන්න ඕනේ තේරෙනවද මොකද 19 වෙනස් කළා වගේ 20ත් කියන්න බෑ ඉතින් තේරෙනවද කියන එක හරි එහෙනම් මේ ටික හරි නේද මෙතනට නිකන් ප්‍රශ්න වලට තියෙනවා දැන් අපි normal distribution එක ඉවරයි නේ එතන මොකද දැන් ඒක ඉවරයි සම්පූර්ණයෙන්ම මම ප්‍රශ්න දෙන්න ගන්නවා මේ normal distribution එක එහෙනම් normal distribution එකෙන් ගණන් හදන විදිය පැහැදිලිනේ ඔයින් පිටත කිසිම දෙයක් එන්නේ නැහැ හරි normal distribution එක තමයි ලේසිම ගණන් හදන්න මොකද අනුකලනය අවකලනය මුත් කරන්න දේවල් නැහැ හරි මේ විශේෂයෙන්ම 2008 ගාන මතකයි නේද ඒක try එකක් දෙන්න ඒක හොඳ ගානක් හරි නේද සාමාන්‍ය normal distribution එකෙන් ආපු හොඳම ගාන හරිනේ හරි අපි දැන් මෙන්න මේකට යමු දැන් බලන්න normal approximation of binomial distribution මෙන්න මේකත් දැනගන්න ඕනේ දැන් අපිට පුළුවන් බයිනෝමියල් ගානක් දැන් හොඳට තේරුම් ගන්න බයිනෝමියල් කියන්නේ මොන එකක්ද අර chart එක මතකනේ බයිනෝමියල් කියන්නේ කොහේ එකක්ද discrete එකක් normal කියන්නේ දැන් ඉගෙන ගත්ත එක හරි නේද දැන් අපි මේ ඉගෙන ගන්න යන්නේ බයිනෝමියල් ගානක් කොහොමද normal distribution එකකින් හදන්නේ කියලා හරි නේද මොකක්ද දැන් මොන ගානක්ද හදන්න යන්නේ normal ගානක්ද බයිනෝමියල් ගානක්ද බයිනෝමියල් ගානක් තමයි හදන්න යන්නේ මොන ගානක්ද හදන්න යන්නේ බයිනෝමියල් ගාන හරි නේද මොකක් විදියටද හදන්න යන්නේ normal ගානක් විදියට හදන්න යන්නේ එතකොට දැන් තේරුම් ගන්න පිස්සු වැඩන්නේ බයිනෝමියල් ගාන normal ගානක් විදියට හදලා හරියන්නේ නැහැ ඇයි අපි මේව හදන්නේ කියන එක ගැන තේරුම් ගන්න ඕනේ තේරෙනව නේද හරි දැන් මේ බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එකේ සූත්‍රය වට මතක නම් px සමානයි මොකද්ද nx p to the power x 1 minus p to the power n minus x හරි නේද හරි මේ ටික කමක් නැහැ කියමුකෝ මෙන්න මේක හොයන්නේ කොහොමද nx කියන එක හොයන්නේ කොහොමද n ගේ ක්‍රමාරෝපිතය ඊට පස්සේ n minus x ගේ ක්‍රමාරෝපිතය ඊට පස්සේ x ගේ ක්‍රමාරෝපිතය හරි නේද හරි දැන් මේ ක්‍රමාරෝපිතය ගන්න ගියාම මොකද වෙන්නේ අපි දන්නවනේ දැන් මේ n ගේ අගේ ලොකු වුණොත් එහෙම උදාහරණයක් විදිහට ca ක්‍රමාරෝපිතය ca ක්‍රමාරෝපිතය හොයන එක ලේසිද අමාරුද හරි නේද මේක අමාරුයි difficult to calculate මෙතන මේ කතන්දරේ මොකද්ද for large values of n for large n for large n මොනවද
binomial hari binomial difficult to calculate. I difficult to calculate මේ ෆැක්ටෝරියල් එක කැල්කුලේට් කරන්න හරි අමාරුයි. තේරුණාද කියන එක? හරි. එතකොට බයිනෝමියල් ගානක n ලොකු නම් n කියන්නේ මොකක්ද? අර පරීක්ෂණයේ පවත්වන වාර ගණන ලොකු නම් ඒක බයිනෝමියල් එකක් විදිහට හදන එක තමයි හරි. ඒ වුණාට ඒක හදන්න අමාරුයි. ඒක නිසා අපි මොකද කරන්නේ? නේ? ඒකට හරි උත්තරේ ගන්න බෑ අපිට. ඒකට ළඟ උත්තරයක් ගන්න පුළුවන් අපිට මොකෙන් හදලාද? normal distribution එකක් කියලා හිතාගෙන හැදුවොත් එහෙම මොකද්ද? මේකින් එන උත්තරයට සෑහෙන්න ළඟ උත්තරයක් අපිට ගන්න පුළුවන්. හරි නේද? හරි ළමයි. මේ පාර මේ වුණාවත් ළමයි ආයෙන්න. හරි නේද? මේක දැන් අද ඉවර කළා තමයි මම නවත්තන්නේ. හරි. හරි. තව ලොකු වෙලාවක් යන්නේ අපි මැක්සිමම් වුණොත් 10 වෙන්නේ ඊට වඩා යන්නේ. හරි. හරි නේද? මේක තේරුණා නේද? එහෙනම් බයිනෝමියල් ගානක් එන ලොකු වුණොත් එහෙම හරිද? මේක difficult to calculate හින්දා ඒ නාගේ අපිට approximate කරන්න පුළුවන් මොකකින්ද? normal distribution එකකින්. හැබැයි conditions වගේක් තියෙනවා. මොනවද මේ conditions කියලා බලමු. හරි. මේක කියවමු අපි. මොනවද වෙන්න ඕනේ කියලා බලන්න. දැන් ඔන්න අපිට කියනවා let n කියලා x හරි. මේ පැත්තේ ලියන්න. හරි. x කියන්නේ මොන distribution එකක් තුලද? binomial distribution එක np. හරිනේ. ඒක අපිට තේරෙනවා. හරි. then මෙන්න මේක මොකද්ද? probability of a වඩා විශාලයි. හරි. මේ මොකද්ද මේ ලියලා තියෙන්නේ? මතක තියාගන්න මෙතන සමානයි කුඩා හෝ සමානයි තියෙන්නේ. මේ කුඩා හෝ සමානයි කියන එක වැදගත් මේකෙදි. අනිවාර්යෙන් වැදගත්. ඇයි ළමයි? මේ මොකද්ද x කියන්නේ? x කියන්නේ discrete එකක්. discrete ඒ වගේදී less than at least ඒවට මොනවද වෙන වෙනම තේරුම් තියෙනවා. ඒ නිසා මේක සමාන වීම ඉතාම වැදගත්. මේක ලියන්න පුළුවන් අපිට මොකද්ද කියන්නේ? can be approximated සමානයි නෙමෙයි ආසන්න වශයෙන් සමානයි. can be approximated as මොකද්ද? p බලන්න. දැන් මේක මෙහෙම එකක් නේ තියෙන්නේ. හරි. binomial distribution එක මෙහෙමනේ තියෙන්නේ. දැන් හිතන්නකෝ මෙතන තමයි a මෙතන තමයි a මෙතන තමයි b කියලා. මතක තියාගන්න මෙතනදී අපි මොකද කරන්නේ? 0.5කින් දෙපැත්තෙන් මේක පන්නනවා. මේ හරියනුත් 0.5ක් වැඩි කරනවා. මේ හරියට 0.5ක් වැඩි කරවන්න ඕනේ. හැමතිස්සෙම 0.5ක් තමයි වැඩි කරවන්නේ. ඒක මතක තියාගන්න. ඒ කියන්නේ මොකද්ද? මේක දැන් approximately equal වෙන්නේ කීයද? a minus 0.5යි. හරිනේ නේද? මෙතන 0.5ක් පෙන්නුවාම a minus 0.5 මෙතන මොකද එන්නේ? b plus y දැන් xy වුණා. හරි. b minus නෙමෙයි මොකද b ටත් තව වැඩි කරවන්න ඕනේ. කීයද? ධන 0.5කින් වැඩි කරනවා. මේකට අපි කියන ළමයි error correction එක කියලා. මොකක් කියලාද කියන්නේ මේක? error correction එක හැමතිස්සෙම 0.5කින් අපි කරන්න ඕනේ දෙපැත්තට. ඒ කියන්නේ 6 අපි මම ගානකට අහම කියන්න මේ වම් පැත්තෙන් තව අඩු කරන්නයි ඕනේ. දකුණු පැත්තෙන් තව වැඩි කරන්න ඕනේ. කොහොම හරි තේරුම් ගන්න error එක correct කරාම වැඩි වෙන්න තමයි ඕනේ. වර්ගඵලය වැඩි වෙනවා තමයි. ඒ කියන්නේ ඇත්තටම තියෙන්නේ මෙච්චරයිනේ. error එක correct කරාම තව වැඩි වෙන එකයි වෙන්නේ වර්ගඵලය. ඒ කියන්නේ probability එක තව වැඩි වෙනවා එකයි වෙන්නේ. තේරෙනවද? හරි. මෙහෙම අපිට දාන්න පුළුවන්ලු considering මොකද්ද y කියන්නේ? y කියන්නේ sorry. දැන් y කියන්නේ මොකද්ද? මොන distribution එකක්ද? ඒක normal distribution එකක්ලු. normal distribution එක හරි නේද? දැන් normal එකේ mu වෙන්න ඕනේ. mu මොකද්ද වෙන්නේ? np කියන එක මතකයි නේද? මෙයාගේ binomial distribution එකේ තිබ්බ මොකද්ද? mu එක. binomial distribution එකේ තිබ්බ sigma squared variance එක මොකද්ද? np කරන p. හරි නේද? හරි. ඕක තමයි මේ කියන කාරණාව. මම ගානකට දාලා පෙන්නන එක ගානයි හදන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ගෙදර හදන්නේ Q36. හරිද? එතනින් ළමයි සිලබස් එක ඉවරයි. හරි නේද? හරි. දැන් බලමු මොකද්ද ගාන කියලා. ඔන්න අපිට ගානක් දීලා තියෙනවා මෙතන. හරි. consider the following example. හරි නේද? මොකද්ද කියන්නේ? let x මම මෙතනින් මකලා හදන්නම් හරි. මෙතන මේ තව දෙයක් තියෙනවා මට මගේ රිච්
මෙතන කියනවා මෙන්න මෙහෙම කතන්දරයක්. මේකත් මතක තියාගෙන ඉන්න ඕනේ. බලන්න මෙහෙම ඇප්‍රොක්සිමේට් කරන්න පුළුවන් කොයි වෙලාවටද? whenever sigma squared කියන්නේ මොකද්ද? variance එක. at least මොකද වෙන්න ඕනේ? 10ක් වෙන්න ඕනේ. එහෙනම් කියන්නේ variance එක මොකද වෙන්න ඕනේ? at least කියන්නේ මේක නේද? 10ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ variance එක අඩුම ගානේ 10ක්. ඒ කියන්නේ 10කට වඩා වැඩි නම් පුළුවන් තමයි මොකද්ද? මෙහෙම කරන්න පුළුවන්. 10ට වඩා අඩු නම් මේක කරන්න බෑ. හරි නේද? ඔන්න ගානකට දාන විදිහ අපි බලමු. හරි. ඔන්න දීලා තියෙනවා ගාන x binomial distribution එකක්ලු. ඔන්න බලන්න මේ පරීක්ෂණය කී සැරයක් කරලාද? 100 සැරයක් කරලා. 0.7යි. ඔන්න මෙන්න මේක තමයි ගාන තේරුම් ගන්න විභාගෙ. විභාගෙදී ආවොත් එහෙනම් මෙන්න මේ වගේ binomial ගානක් සෑහෙන ලොකු n ගානක් එක්ක. තේරෙනවද කියන? අන්න. එතකොට අපිට පුළුවන් මොකද්ද? මේ ක්‍රමයෙන් යන්න. හරි. ඊට පස්සේ කියනවා clearly අපි අරක calculate කරන්න ඕනේ. මොකක්ද දැන් මේකේ variance එක? මේ binomial distribution එකනේ variance එක calculate කරන්නේ කොහොමද? np එක ඍණ p. හරි. කීයද කියලා calculate කරමු බලන්න අපි. ci success වීමේ probability කීයද? 0.7යි. එක ඍණ p කියන්නේ කීයද? 0.7යි මේක 0.3යි. හරි. මෙතන එනවා ci මෙතන එනවා 21යි. මෙතන එනවා 21යි. දැන් බලන්න 21 කියන එක මොකද වෙන්නේ? 10ට වඩා ලොකුයි. තේරෙනවද කියන එක? එහෙනම් මොකද කරන්න පුළුවන් මට මේක මට approximate කරන්න පුළුවන් මොන distribution එකකින්ද? normal distribution එකකින්. හරි නේද? මොන වගේ normal distribution එකකදීද? හරි මේක නම් 21යි නේ. මේක 21යි. මෙතනට එන්න ඕනේ mu නේ. මෙයාගේ mu calculate කරොත් එහෙම අපි මෙයාගේ mu කීයද? np. හරි. np එතකොට එනවා 100 වැඩි කිරීම 0.7යි. එතකොට මට එනවා කීයද කියලා 70යි කියලා. එහෙනම් මෙතනට එනවා කීයද? 70යි මෙහෙම කියලා. හරි නේද? ඒක තමයි මේ කියන්නේ නේ. මේක approximate කරන්න පුළුවන් normal distribution එකකින්. එයාගේ මේක කීයද? 70යි 21 වෙන එකකින් approximate කරන්න පුළුවන්. further අපිට හොයන්න කියන තිබ්බයි කියනු මෙහෙම එකක්. px සමානයි 5 තිබ්බයි කියන්නකෝ. හරි නේද? හරි. දැන් මේක මම මොකද කරන්නේ? හරිද? මෙන්න මේ වගේ මොකද කරන්නේ? දැන් px සමානයි 5 කියන්නේ මොකද්ද? මෙහෙම තනි කූරක් නේ. ඔන්න x සමානයි 5. මෙන්න මෙතන වර්ගඵලයක් හිටින්නේ නැහනේ. අපි අර එරේ එක කරෙක්ට් කරන්න ඕනේ හැමතිස්සෙම. එරේ එක කරෙක්ට් කරන්න මොකද කරන්නේ? මේ පැත්තට 0.5ක් එකතු කරන්න ඕනේ. මේ පැත්තට 0.5ක්. මම මේක හදාගන්න මෙන්න මෙහෙම බලන්න. p ඔන්න බලන්න මම කරන වැඩේ. 5යි x 5යි. අවුලක් නැහැ නේ බලන්න. 5ට වඩා කුඩා හෝ සමානයි x 5ට වඩා හරිනේ දෙපැත්තට ලිව්වම මොකද වෙන්න පුළුවන්? මේක සමාන වෙන්න පුළුවන් මොකේද? x කියගේ 5ටම තමයි වෙන්නේ. මේක අවුලක් නැහැ. හරි. මේ යට සීමාවෙන් මොකද කරන්න ඕනේ අපි? තව 5 අඩු කරන්න ඕනේ. එතකොට මොකක්ද දෙන්නේ? 4.5යි. මේක y වෙනවා. මේක මොකද ඉහළ සීමාවනේ. ඉහළට වඩා තව මොකද වෙන්න ඕනේ? වැඩි කරන්න ඕනේ. එහෙනම් කීයද? 5.5 තමයි මතිස්සෙන් වැඩි කරන්නේ. තේරෙනවද කියන්නේ? අන්න මේක approximate කරන්න පුළුවන් කියනද? මෙන්න මේකේ. තේරෙනවද කියන එක? හරි ඉතින් දැන් මේ ටික හදන්න ඕනේ කොහොමද? අර normal ගානක් හදන විදිහට නේ? ඉසෙට් හරවලා මේක. මතකයිනේ. එතනින් එහාට හදන්න දන්නවා. මෙන්න මේක තමයි normal approximation එක කියලා කියන්නේ. තේරෙනවද කියන එක? හරි. මේ Q36 එකේ හරි Q36 එකේ ඔයගොල්ලෝ හදන්න C වෙනකන් හදලා අපි ඉතිරි ටික ඔයගොල්ලෝ ගෙදරදී කරන්න. Q36 එක C වෙනකන් හදන්න.
හරිද ළමයි? ඇහෙනවද කතා කරන එක? ඇහෙනවා. හරි. මේ ගාන කියවලා බලන්න හරිද කියලා. මේ Q36 ගානක් හදලා යන්න මේ දැයි කියන්නේ මේකෙන් පාස් පේපර්ස් නැති හින්දා හරි මේ වගේ ගානක් ආවත් මිස් කරගන්න එපා. ඒතර ඕගොල්ලෝ තමයි එර්ත් එකේ ෆස්ට් බැච් එක මේ probability මේ කියන්නේ statistics සම්පූර්ණයෙන්ම අකුරක් නෑර කවර් කරගෝ. හරි නේද? එතකොට probability ගාන මිස් කරොත් එහෙම තනිකර ඔයගොල්ලන්ගේ වැරද්ද. හරි නේද? ලකුණු 30න් 30ම ගන්න ඕනේ නැත්තම් අපරාධයක්. මෙච්චර කරලා 30න් 30ම ගන්න බැරුව ගියොත් මේක අපරාධයක්. ඒක නිසා හොඳට ලෑස්තිලා යන්න මේ ටියුට් එකේ තියෙන ගණන් හැම දෙයක්ම හදලා යන්න. හරිද? ඒකට කිසිම දෙයක් බය වෙන්න දෙයක් නැහැ. හරි මේ කියවන්න consider the following experiment. Pass percentage of GCE O level examination is 75%. Last year අන්න මේ එන තොගයක් ලියලා විභාගෙට හරි නේද? ලක්ෂ 5ක් ලියලා set for the examination. ඔන්න මේ වගේ තැන් වලින් තමයි අල්ල ගන්න ඕනේ ඒක. හරි නේද? Let x be the number of students who will pass the examination. Answer the following equation based on the above description. දැන් මේක මොකද වෙන්නේ? මේක අර වගේ කතන්දරයක් නේද? පළවෙනි ළමයා පාස් වෙනවා. පළවෙනි ළමයා විභාගයට යනවා. එයා පාස් වීමේ සම්බන්ධතාවය කීයද? 0.75යි. ෆේල් වීම 0.25යි. හරිනේ? ඊට පස්සේ දෙවෙනි ළමයාට අදාළව නේ? ඔය වගේ එකක් නෙන්නේ. එහෙනම් මේ x කියලා කියන්නේ මොකද්ද? පැහැදිලිව. x කියලා කියන්නේ මොකද්ද? binomial distribution එක. n කීයද? 556,256. හරිද? සාර්ථක වීමේ x කියලා කියන්නේ මොකද්ද? පාස් වීමේ සම්භාවිතාවයනේ. එහෙනම් පාස් වීම තමයි අපිට ඕනේ. කීයද? 0.75යි. හරි නේද? හරි. දැන් ඔන්න මේ වගේ ඒවා එද්දි තමයි ඔයා තේරුම් ගන්න ඕනේ. මේ කොහෙටද මේ යන්න හදන්නේ කියන එක ගැනම තේරුම් ගන්න ඕනේ. තේරෙනවද? කියන්නේ විශාල එන්නගයන් සහිතව આવොත් තමයි ඒක මම කියවනේ ඔකට හරි. ඒකට හරි which of the distribution x follows a binomial distribution එක හරි. Find the average of x. දැන් මෙයා binomial distribution එකක් නම් මෙයාගේ average එක කොහොමද හොයන්නේ අපි? np 556යි 256 වැඩි කිරීම 0.75යි. හරි නේද? කීය දෙන්නේ?
417යි 417,192ක් එනවා. හරි. බලන්න උත්තර හරි තියලා. C ඊට පස්සේ අපිට කියනවා find the variance of x. variance කියලා කියන්නේ sigma squared. හරි. find the variance එක හොයන්නේ කොහොමද? np එකරින p. නේ? හරි. np එක මෙතන අපි හෙව්වනේ ඒක දාමු. ඒක ලේසියිනේ. 417යි 192යි එකරින p කියන්නේ කීයද? 0.25යි. එහෙනම් මේක ගුණ කරන්න ඕනේ 0.25යි. උත්තර මට එනවා කීයද? 104,298යි. ඊළඟට D පෙන් අහනවා can x be approximated by a normal distribution. දැන් normal distribution එකකින් binomial එක approximate කරන්න නම් මොකද වෙන්න ඕනේ? sigma squared එක මොකද වෙන්න ඕනේ? කීයට වඩා ලොකු වෙන්න ඕනේද? අපි කතා කරා at least 10ක් වෙන්න ඕනේ කියලා. මේ 10ට සෑහෙන ලොකුයිනේ මේකනේ. හරි. එහෙනම් මොකද්ද? yes. මේක yes කියලා උඩින් ලියලා ඉන්න. yes. මක් නිසාදයක්. හරිද? variance එක 10ට වඩා ලොකුයි. එහෙනම් approximate කරන්න පුළුවන්. හරි නේද? e කොටස බැලුවොත් එහෙම what e කොටස යන්නේ? What is the probability that exactly half of the students will pass? හරි. ඒ කියන්නේ මොකද්ද? p x. හරිද? x කියන්නේ මොකද්ද? half of the student නේ. නේද? half of the student කියලා කියන්නේ කීයද? මේකෙන් භාගයක්. හරිද? exactly. එහෙනම් මේකේ භාගය කියන්නේ කීයද කියලා බලමු අපි. 556යි 256 දෙදීම දෙක. හරි. 278යි 128නේ. හරි. වැරදි තියෙනවා කියන්න මම මේ නිකන් බල ගහන්නේ. හරි. මේක මට අර හැඩයට හදා ගන්න ඕන හින්දා මම අර විදිහට ලියනවා. මොකද 278යි 128යි හරිද? කුඩා හෝ සමානයි x. හරිද? මෙතන ලියනවා කුඩා හෝ සමානයි කීයද? ඒකම තමයි. හරි. ඊට පස්සේ මම මොකද කරන්නේ? අර error end point එකේ error correction එක කරනවා. එතකොට මේකෙන් 0.5ක් අඩු කරාම කීය දෙන්නේ? 278යි 127.5යි. y හරිද? මේ කීයද? 278යි මෙතන දකුණු පැත්තේනේ 0.5ක් වැඩි කරනවා 85යි. හරි නේද? හරි. මේකේ y කියන්නේ මොකද්ද ළමයි? y කියන්නේ normal distribution එක. කොයි වගේද? මෙතන calculate කරපු mu එක 417යි 192යි. මෙතන calculate කරපු sigma square 104යි 298යි. හරි නේද? හරි. එහෙනම් මේක මොකද කරන්න ඕනේ? මේකෙන් අඩු කරන්න ඕනේ මොකද්ද? මම කෙලින් උත්තර දානවා 278යි 127යි 0.5යි එකෙන් අඩු කරන්න ඕනවා කියද්ද 417යි 192ක්. හරිද? ඒ වෙන උත්තරේ ඔයා බෙදන්න ඕනේ කීයද? ඔය තියෙන්නේ සිග්මා ස්ක්වයර් නේ. සිග්මා වලින් බෙදන්න ඕනේ. එහෙනම් ඔක බෙදන්න ඕනේ වර්ගමූල කියන්නේ 104යි 298. හරි නේද? එතකොට ඔයාට එනවා කී දෙන්නේ? මයිනස් ගණන් දෙන්නේ minus 430 දෙන්නේ. minus 430. හරි. එතනින් එන්නේ minus mu දෙදීම sigma. හරි නේද? එතකොට මෙතන මේකත් බෙදන්න. හරි නේද?
එතකොට ඒකේ කීය දෙන්නේ 278යි 1.8.5යි ඊට පස්සේ එකෙන් මයිනස් කරන්න ඕනේ 417යි 192ක් ඉන්න උත්තරේ බෙදන්න ඕනේ වර්ගමූල 104යි 298 හරි නේද එතකොට එනවා ඍණ හරි ඍණ 430යි ඔය වගේ ගාණක් එන්නේ හරි නේද හරි එතකොට මේක තමයි සෙට් කියලා කියන්නේ මේක දැන් මේ ගානේ මොකක් හරි අවුලක් තියෙන ළමයා මෙච්චර ලොකු ගණන් එන්න විදියක් නැහැ මොකක් හරි මිස්ටේක් එකක් තියෙනවා මම බලලා කියන්නම් මම බලලා group එකේ දාන්න එතකොට මේක තමයි සෙට් කියන්නේ හරිද දැන් මේ වගේ අගයන් නැහැනේ මේකේ තේරුණාද කියන එක ඒකේ කියන්නේ මේ මෙච්චර ලොකු අගයන් එන්නේ නැහැ තේරුණාද කියන මෙතන මොකක් හරි අවුලක් තියෙනවා දැන් ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ කන්ටිනියු කරන් හදන්න තියෙන්නේ මෙතන මේ අගයන් දෙකේ මොකක් හරි වැරද්දක් තියෙනවා මෙතන මේ කැල්කියුලේෂන් එකයි චෙක් කරලා බලන්න ඕනේ මම බලලා group එකේ දානවා ඒතර ඒ විදිහට තමයි ගාන හදන්න ඉතිරි ඒවා probability මේ තියෙන්නේ ඒතකොට ආපස්සට හදන එක හරි නේද හරි මම මේ ගාන මේ සම්පූර්ණ මේකේ මොකක් හරි වැරද්දක් තියෙනවා ළමයි මේ ගණන් වල මෙච්චර ලොකු ගණන් එන්න බෑ මොකද මේවා ටේබල් වලින් බලන්න බෑනේ හරිද ඒකම චෙක් කරලා කියන්න හරි නේද හරි එතකොට ඕක තමයි අපේ ගාන තේරුණාද කියන එක හරි දැන් එතකොට ඕකත් එක්ක අපේ මේක මේ සිලබස් එක උතනින් ඉවරයි සිලබස් එක නෙමෙයි මේ පාඩම ඉවරයි හරි දැන් මේ ප්‍රධාන ඩිස්ට්‍රිබියුෂන් ටිකට අදාළව මම කිව්වොත් එහෙම හරි මෙහෙම අපි මේ දෙකකට බෙදාගත්තනේ අපේනේ අපේ බෙදාගත්ත අපි දෙකකට මම අර අනිත් බෙදිලට යන්නේ නැහැ මෙතන යනවා ඩිස්ක්‍රීට් සහ කන්ටිනියස් කියලා මතක ඇතිනේ එතකොට ඩිස්ක්‍රීට් එකේදී අපිට දෙකක් තමයි හම්බුනේ එකක් බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එක හරි නේද x හරි නේද බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එක එතකොට ඒකේ np කියලා දෙකක් තිබ්බා හරි නේද එතකොට ඒකේ probability එක හරිද මේ ටික දැන් මාත් එක්ක මතක් කරගන්න හරිද p වල x එකරින p ගේ n ඍණ x මතක ඇති ඔයගොල්ලන්ට ඊට පස්සේ මෙයාගේ අපි ගත්තා mu එක np ඒවා මේවා කටපාඩමේ තියෙන්න ඕනේ np හරිද ඊට පස්සේ මෙතන තියෙනවා sigma squared නේ sigma squared np එක ඍණ p හරි ඔය ටික නෙවි බයිනෝමියල් ඩිස්ට්‍රිබියුෂන් එක ඊට පස්සේ අපි ඉගෙන ගත්තා මොකද්ද පොයිසන් ඩිස්ට්‍රිබියුෂන් එකෙන් x කියන එක පොයිසන් නම් පොයිසන් ඩිස්ට්‍රිබියුෂන් එකේ මතක ඇති එක පැරාමීටර් එකයි තිබ්බේ එතකොට px ඉන්නේ e to the power minus lambda to the power x හරි සර් ලියන එක පේන්නේ මොකද්ද සර් ලියන එක පේන්නේ නැහැනේ ලියන එක පේන්නේ නැද්ද චුට්ටක් ඒ පේන්නේ ලියන එක දැන් පේනවද ලියලා තියෙන එක පේනවද ළමයි නෑ සර් පේන්නේ එන්නේ නැහැ. දැන් පේනවද පේනවද මේ ලියලා තියෙන එක ඔව් පේනවා හරි මම දන්නේ අරක පේන්නේ නැත්තේ කියලා පොඩ්ඩක් අපි මේක බලමු
හරි මේක තමයි probability එකට ආවේ ඊට පස්සේ mu ගියාගේ අපි බැලුවා මේකේ lambda ඊට පස්සේ sigma squared එකත් මොකද්ද lambda හරි නේද එතකොට අපි බැලුවා මේකේ මොන වගේද එන්නේ කියලා අපි බැලුවා හරි නේද ඊට පස්සේ continuous එකේදී මතක ඇති පළවෙනිම ඉගෙන ගත්ත එක මොකද්ද x uniform distribution එකක් වෙනවා නම් එතකොට ඒකේ අගයන් දෙකක් දෙන්න ඕනේ අඩුම අගය මොකද්ද වැඩිම අගය මොකද්ද කියලා හරි නේද මේ continuous වගේ හැඩය කියන එක ඉතාම වැදගත් මොකද්ද තිබ්බ හැඩය මෙන්න මේ වගේ හැඩයක් තමයි එන්නේ මේක a මේක a මේක b ඊට පස්සේ මෙතන probability නෙමෙයි අපි ලියන්නේ මොකද්ද probability density එක ලිව්වේ මෙතන probability density එක මොකක් කියලා දාන්න අපිට මෙතන ආවේ constant එකක් තියෙන්නේ මොකද්ද ඒක b ඍණ a හරි නේද ඊට පස්සේ මෙතනදී අපි බැලුවා mu එක කොහොමද ආවේ b ධන a බෙදීම 2යි ඊට පස්සේ sigma squared එක කොහොමද ආවේ b minus a squared over 12 දැන් මම මේ ලියනවා වගේ ඔයාලට ලියන්න පුළුවන්ද කියන එක ගැන හිතලා බලන්න හරි නේද හරි ඊළඟට එක තමයි අපි ඉගෙන ගත්ත x එක exponential නම් ඒතර exponential එකේ තිබ්බ එක variable එකයි lambda හරිද එතකොට exponential එකේ ආවේ මෙන්න මේ වගේ එකක් මේක lambda හරි නේද හරි එතකොට එතනදී අපිට fx ආවේ මොකද්ද lambda e to the power minus lambda x හරි නේද එතකොට මේකේ mu ආවේ මොකද්ද 1/8 lambda මේකේ sigma squared ආවේ කොහොමද 1/8 lambda square හරි නේද එතකොට අද අපි මෙතන අවසානයේ කතා කරා x normal distribution එකක් නම් හරිද හැඩය මොන වගේ දෙන්නේ මේ වගේ හැඩයක් එන්නේ හරිද මෙතන mu තියෙනවා හරි නේද මෙතන මෙහෙම ෆන්ක්ෂන් එකක් නැහැ එතනදී අපි a වෙනුවට පාවිච්චි කරේ හරිද ස්ටෑන්ඩඩ් නෝමල් එකට ඒකට යන්න සූත්‍රයේ x mu over sigma මොකද මේක අපිට මතක තියාගන්න අමාරු හින්දා ඊට පස්සේ mu එකක්වත් මොකද්ද මේකක්වත් හොයන්න දෙයක් මෙතන නැහැ හරි නේද මොකද අපි කෙලිම මෙතන මේ දෙකක් තියෙනවා මෙතන තියෙන පැරාමීටර්ස් දෙක හරිම ලේසි මෙතන එකක් තියෙන මොකද්ද mu අනිත් එක මොකක්ද තියෙන්නේ මතක තියාගන්න මේක ගොඩක් කට්ටිය වරද්දනවා මෙතන sigma නෙමෙයි තියෙන්නේ sigma square හරි නේද ඒතකොට normal එකේ මීට අමතරව ඔයා දැනගන්න ඕනේ හරිද අර condition මොනවද binomial එක approximate කරන්න කියලා හරි නේද for binomial හරි නේද binomial approximate කරන්නේ මොනවද තිබ්බොත්ද sigma වර්ගය කියන එක 10ට වඩා වැඩි වෙන්න ඕනේ error correction එක 0.5යි දෙපැත්තෙම error correction එක කරන්න ඕනේ හරි නේද ආයෙ මේ normal එකේ වැදගත් කාරණාවක් තියෙන අපිට අවශ්‍යයි නැත්තම් හොයාගන්න එහෙනම් අපි මොකද කරන්න ඕනේ අර සූත්‍රය දාන්න ඕනේ interpolation කියලා කියන්නේ මේකට හරිද y කන්නාංක වෙනස බෙදන්න ඕනේ x කන්නාංක මම මෙහෙම දාන්නම්කෝ y කන්නාංක කියලා ලියන්න නැතුව කෙලිම ලිව්වොත් එහෙම මේ probability වලට අදාළව ලිව්වොත් එහෙම අපිට අවශ්‍ය හරිද අපිට අවශ්‍ය probability value එක හරිද මම මෙතන ලියනවා p high probability high value එක ඊට පස්සේ අපිට අවශ්‍ය කරන මේ දිනේ අපිට හොයාගන්න ඕනේ ඒ z ආගේ මෙතන අපි z high p high හරිද ඊට පස්සේ මෙතන p low හරිද z low හරිද මේ ටික common p high z high අන්න මේ සූත්‍රයේ මේ ඔක්කොම ටික අපි ආදේශ කරන්න ඕනේ ආදේශ කරාම මට එනවා මොකද්ද කරාම p ගියගේ ගන්න පුළුවන් හරි නේද හරි එතකොට මේ ඔක්කොම මොන probability මොන මේවද quantitative හරි නේද quantitative එහෙම නැත්නම් මේකටම කියන නමක් තමයි මොකද්ද numerical හරි නේද
quantitative numerical එතකොට ඔය වගේම තව පැත්තක් මෙහි තිබ්බා ඒක මොකද්ද qualitative එහෙම නැත්නම් අපි ඒකට කියනවා categorical කියලා හරි නේද ඕව තමයි random variables බෙදිච්ච විදි දෙක හරි නේද මේකේ තව කැටගරි දෙකක් තිබ්බා nominal සහ ordinal සහ ordinal කියලා දෙකක් තිබ්බා හරි නේද එතකොට මේ nominal කියලා කියන්නේ මොකද්ද no order name විතරයි ordinal කියන්නේ මොකද්ද has order හරි නේද එතකොට මේ discrete එක දිහා බැලුවොත් එimhe discrete එකේ value අපි සංඛ්‍යා රේඛාවක ලකුණු කරොත් එහෙනම් මොකද වෙන්නේ තනින් තන තමයි එන්නේ ආයෙ මෙතන තියෙනවා ආයෙ තව චුට්ටක් ඈතින් තියෙන්නේ මේ මැද තියෙනවා නැති හරියට නේ එතකොට distribute මේ මොනවාද මේ discrete අඳුරගන්න එහෙමයි continuous එකේ එහෙම අපි සරල රේඛාවක ලකුණු කරොත් එහෙනම් මොකද වෙන්නේ එක දිගට මුළු සීමාව ඔක්කොම ලකුණු වෙනවා හරි නේද ඊට පස්සේ මේ distributive එකේදී distributive function එකක් වෙන්න නම් මොකද වෙන්න ඕනේ මේ p ගේ ලක්ෂණ දෙකක් සමත් වෙන්න ඕනේ p කියන එක මොකද වෙන්න ඕනේ p කියන එක බිඳුවත් එකත් අතර වෙන්න ඕනේ p කියන එක බිඳුවත් එකත් අතර වෙන්න ඕනේ summation p කීයක් වෙන්න ඕනේ දෙකක් වෙන්න ඕනේ මේ කියන ලක්ෂණ දෙක සමාන වෙන මේ මොකද සම්පූර්ණ කරනවන තමයි යාර මොකද්ද distributive probability function එකක් වෙන්නේ probability එක හරි නේද ඊට පස්සේ continuous වලට ආවට පස්සේ මේවා අපි fx ලියන්න ඕනේ එතනදි මොකද වෙන්න ඕනේ fx කියන එක මොකද වෙන්න ඕනේ ධන වෙන්න ඕනේ හැමතිස්සෙම probability density function එක කියන එක fx කියන එක මේ වෙන්න ඕනේ ඊට පස්සේ මෙතන මොකද වෙන්න ඕනේ area under the curve ඍණ අනන්තේ ඉඳන් ධන අනන්තේ වෙනකන් ගෙන සියලුම area fx dx සමාන වෙන්න ඕනේ කියලාද එකට සමාන වෙන්න ඕනේ හරි නේද මේ normal distribution එකට අදාළව තව දෙයක් තියෙනවා මතක තියාගන්න මම මෙතනම කියන්නම් ඒක ලේසිනේ පොදුවේම කියන්න පුළුවන් ඒක මෙතන තව එකක් මේ දෙක තමයි අර condition දෙක මෙතන මේක පළවෙනි condition එක මේක දෙවෙනි condition එක මේකේ ඒ දෙක වෙනස් වෙනවා මේක තමයි පළවෙනි condition එක මේක දෙවෙනි condition එක මේ continuous distribution වලට අදාළව තව එකක් අපි define කරගන්න ඕන නා fx හරිද ඒක define කරද්දි කොහොමද ගත්තේ ඍණ අනන්තේ ඉඳන් යම් අගයකට තියෙන මේක හරි නේද මෙතනත් fx තියෙන්න පුළුවන් එතනදී අපි මොකද කරේ ඔක්කොම ටික එකතු කරා නේද p1 අපි තුන් p2 කියලා px කියලා එහෙනම් p2 ඒ වගේ අපි එකතු කරන්න ගියා කී වෙනකන්ද px වෙනකන් හරි නේද හරි ඊට පස්සේ මෙතනදී තව තිබ්බා expected value කියන එක හොයන්නේ කොහොමද කියන එක expected value එක අපි මෙතන g කියලා ලිව්වොත් එහෙනම් පොදුවේ කොහොමද expected value එක අපි හොයන්නේ ඍණ අනන්තේ ඉඳන් ධන අනන්තේ වෙනකන් සම්පූර්ණ එක ගන්න ඕනේ මෙතන තියෙන එක gx probability density function එක dx හරි නේද ඒ ටික විතර එතන වෙනස් උනේ තේරුණාද කියන එක හරි ඊළඟට මේ පැත්තට අදාළව මෙතන මට තව ඉන්න නැති හින්දා මම ලියනවා mode එක හරි නේද mode එක කිව්වේ මොකද්ද maximum probability අයිතිකාරයනේ ඕන maximum probability ඕනට තමයි අපි mode එක කියලා කිව්වේ ඊට පස්සේ expected value එක මේ වගේම තමයි summation කරනවා මෙතන තියෙන එක gx fx මොකද එකම වෙනස මෙතන ගත්තේ අපි area and එක මෙතන මොකද කරන්නේ summation හරි නේද ඊට පස්සේ mu කියන්නේ මොකද්ද mu කිව්වේ expected value of x හරි නේද ඊට පස්සේ variance වලට සූත්‍රයක් තිබ්බා මේ කියන දේවල් මේ මතක තියාගන්න මම කියනවා වගේ කියන්න පුළුවන් දිල කොහොමද කරේ ex ඇතුලෙන් වර්ගය ex එළියෙන් වර්ගය හරිද ආයේ සිග්මා හෙව්වේ කොහොමද ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හෙව්වේ bx ගේ වර්ග මූලය හරි නේද අවසානයේ මෙතන ලියන්න ඉන්න නෑ මම මෙතන ලියන්න ex ට සූත්‍රයක් තිබ්බා e a වර්ග x
bx ධන c ටිකත් මේ මෙතනින් තමයි ලියා ගන්න ඕන. ඔයගොල්ලෝ ෂෝට් නෝට් එකකට මේක හදාගෙන තියාගන්න. මේක සුළු කරාම ආවේ මොන වගේ එකක්ද? a වර්ග ex ධන b ex ධන c. හරි නේද? වේරියන්ස් එකට තිබ්බා. ඒකේ මේවා ටික තිබ්බේ නැහැ. මේ ටික විතරයි තිබ්බේ. ඒ කියන්නේ ax ධන b. ඒකෙදි මොකද උනේ? මේක වර්ග වුණා a වර්ග bx නියත පදේ නැති වෙලා ගියා. හරි නේද? ඔය තමයි අපි මම හිතන්නේ දවස් 10ක් පුරාවට අපි ලෙක්චර්ස් වල කතා කරපු සාරාංශය තමයි ඔය තියෙන්නේ. හරි නේද? හරි එහෙනම් මගේ පැත්තෙන් වෙන්න ඕන වැඩි මම ඉවර කරා. දැන් ඕගොල්ලෝ මම මේ ටියුට් එකට අප්ඩේට් එකක් එවනවා. දැනට මේ Q36 වෙනකන් සම්පූර්ණ කරන්න. මේකේ මේ ටියුට් එකේ ප්‍රශ්න 40ක් එන්න තමයි හැදුවේ. තව ඊළඟ අප්ඩේට් එකේ මේක 40 වෙනකන් සම්පූර්ණ වෙයි. ඒතකොට විභාගයට යන්න ඉස්සෙල්ලා ඒකේ තියෙන ප්‍රශ්න 40 සම්පූර්ණයෙන්ම වඩා එකක්වත් බැරි වෙන්න නැති වෙන්න හදන්න පුළුවන්ද කියලා බලන්න. හරි නේද? එහෙනම් අපි මේ ලෙක්චර් සීරීස් එක මෙතනින් නවත්තනවා. මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් එහෙම ගෲප් එකේ දාන්න. හරි නේද? හරි ළමයි එහෙනම් good night.